ආයුබෝවන් අද අපි අලුත් වැඩකට අත ගහන්න යන්නේ උසස් පෙළ වාණිජ්‍ය විෂය ධාරාව තුල තියෙන ප්‍රධානම විෂයක් වන ව්‍යාපාර අධ්‍යයන විෂය හඳුන්වා දීමටයි අපි සූදානම් වෙන්නේ. මෙම විෂය ඔබ උසස් පෙළට හැදෑරීමේදී විෂය සම්බන්ධයෙන් අවශ්‍ය සියලුම අඩුම කුඩුම ටික ඔබට මේ පාඩම තුලින් අපි ලබා දෙන්න සූදානම් වෙනවා. විශේෂයෙන්ම න්‍යායාත්මක විෂය කරුණු මෙන්ම ප්‍රායෝගික විෂය කරුණු සම්පූර්ණ විෂය නිර්දේශන අදාළව ඔබට ලබා දෙන්න සූදානම් වෙනවා. කෙටියෙන් කියතොත් ඔබට වෙන පාසල් හෝ වෙනත් පෞද්ගලික අධ්‍යාපන ආයතනයකින් අධ්‍යාපනය නොලැබුවත් 200%ක්ම අපි වගකීමෙන් කියනවා මේ ඒකකය මේ විෂය සහ මේ විෂය ඒකක හැදෑරීම තුළින් ඔබට ක්‍රමිකව හැදෑරීම තුළින් ඔබට අනිවාර්යයෙන්ම නියත වශයෙන්ම උසස් පෙළ උපරිම ලකුණු සහිත ඒ සාමාර්ථයක් ලබා ගැනීමට අවශ්‍ය දැනුම ශක්තිය අනිවාර්යයෙන්ම ලැබෙනවා. ඒකම න්‍යායාත්මක මෙන්ම ප්‍රායෝගික විෂය කරුණු හදාරන අතරම වර්ෂ ගණනාවකට අදාළ අඩුම ගානේ අපි වර්ෂ 10ක් මොකද ව්‍යාපාර අධ්‍යයන සාමාන්‍යයෙන් විෂය කරුණු අලුත් වෙනවනේ පැරණිම පාස් පේපර් කරන එක තේරුමක් නැහැ. අඩුම ගානේ වර්ෂ 10ක පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර වල සීරුම වැදගත් ප්‍රශ්න සාකච්ඡා කරනවා. ඊට අමතරව ඉදිරි විභාග සඳහා අපට අනුමාන කළ හැකි ඒහා සමාන ප්‍රශ්න ප්‍රමාණයක් අපි සාකච්ඡා කරනවා. ඒකේ ඔබ දන්නවා වාස්තවික අභ්‍යාස තියෙනවා. ඒ වගේම ව්‍යුහගත අභ්‍යාස තියෙනවා. ඒ සියලුම අභ්‍යාස වර්ග අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. ඒකම ඔබට මේ ඔබේ විෂයට අදාළව අතිරේක ලිපි ලේඛන අතිරේක ලියකියවිලි උදාහරණයක් වශයෙන් අපි හිතමු ISO සහතිකයක් සමහර ඔබ දැකලම නැහැ. ඒ වගේ අතිරේක ලියකියවිලි සහ අතිරේක උපාංග ටික අනිවාර්යයෙන්ම අපි මේ විෂය එකකේ හඳුන්වා දීමේදී පාඩමින් පාඩමට ලබා දෙන්න බලාපොරොත්තු වෙනවා. ඒ නිසා පැහැදිලිවම ඔබට අවශ්‍ය නිර්දිෂ්ටිත ග්‍රන්ථ, ඒ අතිරේක ලියකියවිලි, අතිරේක උපාංග සියල්ලම ලබා දෙන නිසා පාසල් අධ්‍යාපනය හෝ පෞද්ගලික අධ්‍යාපනය තුලින් ලබන දැනුම හෝ ඊට එහා ගිය දැනුමක් සමස්තයක් වශයෙන් ලබා දෙන බවට වගකීමෙන් අපි මේ අවස්ථාව මතක් කරන්නට ඕනේ. ඒත් එක්කම මේ විෂයට පිවිසීමට පෙර ව්‍යාපාර අධ්‍යයන විෂය ගැන බිඳක් ඔබ දැනගන්න ඕන කියලා මම විශ්වාස කරනවා. දැන් වාණිජ්‍ය විෂය ධාරාව තුල වාණිජ්‍ය කියන අපි කොමර්ස් කියන අනන්‍යතාවයේ තහවුරු කරන විෂයන් දෙකක් තියෙනවා. එකක් තමයි ගිණුම්කරණය, එකක් තමයි ව්‍යාපාර අධ්‍යයනය. දැන් බොහෝ ළමයි තුන්වෙනි විෂය වශයෙන් තෝරගන්න ආර්ථික විද්‍යාව, එහෙම නැත්නම් ව්‍යාපාර සංඛ්‍යාන හෝ වෙනත් විෂයන්. දැන් මේ විෂයන් දෙකත් ඕනෑම විෂය ධාරාවකට තෝරගන්න පුළුවන්. නමුත් 2017 දී අධ්‍යාපන අමාත්‍යාංශය නිකුත් කර චක්‍රලේඛයක් අනුව පැහැදිලිවම කියලා තියෙන්නේ ව්‍යාපාර අධ්‍යයනයයි ගිණුම්කරණයයි කියන විෂයන් දෙක හදාරන සිසුන්ට ඕනෑම විශ්වවිද්‍යාලයක ඕනෑම වාණිජ්‍ය හෝ කළමනාකරණ අංශයේ උපාධියක් හදාරන්න පුළුවන්. දැන් ඒ චක්‍රලේඛයේ පැහැදිලිවම දක්වලා තියෙනවා ප්‍රධාන විශ්වවිද්‍යාල හතරක ජයවර්ධනපුර, කැලණිය, කොළඹ, රුහුණ. ඒ විශ්වවිද්‍යාල හතරේ වාණිජ්‍ය හා කළමනාකරණ පීඨවල ඇතැම් උපාධිවලට ළමයි සම්බන්ධ කරගන්නේ නැහැ ව්‍යාපාර අධ්‍යයනයේ විෂයයි ගිණුම්කරණ විෂයයි කරලා නැත්තම්. ඒ නිසා පැහැදිලිවම වාණිජ්‍ය විෂය ධාරාවේ අනන්‍යතාවය හෙළිදරව් කරන විෂයක් වශයෙන් හඳුනා ගන්න ඕනේ ව්‍යාපාර අධ්‍යයනය. ඒ පළවෙනි කාරණේ. දෙවෙනි කාරණේ තමයි දැන් ව්‍යාපාර අධ්‍යයනය කියන විෂය අපට දෙයන්සයකින් වැදගත් වෙනවා. එකක් අපේ ජීවන වෘත්තියට, අපේ ජීවන භූමිකාවට නැතුවම බැරි විෂයක්. අනික් අතින් අපි උසස් පෙළ කඩයිම ජයග්‍රහණය කරන්න අනිවාර්යයෙන්ම හැදෑරිය යුතු විෂයක්. අපි ඒක කොහොමද දන්නවනේ? විශ්වවිද්‍යාලේ නොගියත් විභාගේ අසමත් වුණත් ඒගොල්ලන්ගේම ව්‍යාපාරයක්, ස්වයං ව්‍යාපාරයක් නැත්නම් අම්මා තාත්තගේ ව්‍යාපාරය තවත් වැඩි දියුණු කරලා පවත්වාගෙන යන්න ඒගොල්ලන්ගේම ව්‍යාපාරයක් කරගෙන යන්න අවශ්‍ය දැනුම මේ විෂය හැදෑරලා අවසානයේදී ඒ ළමයිට ලබා දෙනවා පුළුවන් තරම් ප්‍රායෝගික උදාහරණ මගින්.
ප්‍රායෝගික උදාහරණ මගින් මේ විෂය ප්‍රායෝගිකත්වයේ රසය ළමයට දෙන්න කිව්වා. ඒතර ඒ ළමයා විභාගයේ අසමත් වුණා. විශ්වවිද්‍යාලයට තේරුම් නැතත් එයාගේම ව්‍යාපාරයක් සාර්ථකව කරගෙන යයි කියලා තමයි මහාචාර්ය දුන්න උපදෙස්. හොඳ වැදගත් උපදේශයක්. ඒක ඇත්ත. දැන් මගේ ජීවිත අත්දැකීම් ගත්තම මට සම්බන්ධ මගේ මිත්‍රයෝ සමහරට අපේ ඥාතීන් නැත්නම් මිත්‍රයන්ගේ සහෝදර සහෝදරයන් ඉන්නවා විද්‍යා කලා විෂයන් හදාරපු එක එක රැකියාවල නියුක්ත වෙච්ච. ඒගොල්ලෝ මේ සම්බන්ධතාව මගෙන් අදරත් කෝල් කළානවා සර් නැත්නම් අයියේ මේ නැත්නම් අංකල් මෙන්න මෙහෙම චෙක් එකක් කියලා දුන්නා මේ චෙක් එකට මොකද කරන්නේ මේ චෙක් අපිට කෑෂ් කරන්න පුළුවන් දන්නේ. ඉතින් දැන් ඒගොල්ලෝ ව්‍යාපාරයක් කරන ඕක ලොකු ප්‍රශ්නයක් නේ. මම සහතික වෙනවා ව්‍යාපාර අධ්‍යයනය කරපු කෙනෙකුට එවැනි ප්‍රශ්න අනාගතේ මතුවෙන්නේ නැහැ. ඒගොල්ලන්ට තමන්ගේ ව්‍යාපාරය සාර්ථක කරගෙන යන්න පුළුවන්. දැන් මේ ව්‍යාපාර අධ්‍යයනයේ විෂය නිර්දේශයේ මහරගම ජාතික අධ්‍යාපන ආයතනයේ විෂයමාලා සංවර්ධන ඒකකයේ මගින් දීපු අරමුණුවලක් තියෙනවා. එක අරමුණක් තමයි දැනුවත් හා තාර්කික පාරිභෝගික බිහි කිරීම. ඕගොල්ලෝ දැන් ගොඩක් අය දන්නේ නැහැ. අපි වෙළඳ පොලේදී කිසියම් භාණ්ඩයක් අරගෙන මිලදී අරගෙන ඒ භාණ්ඩේ යම්කිසි දෝෂයක් දැක්කොත් අපි පළුදු දෝෂයක් වෙන්න පුළුවන්. ඇඳුමක නම් සමහරට ඇඳුම හරියට මහල නැහැ. මැහුම් කැඩලා වෙන්න පුළුවන්. එක්කෝ සමහරට පොඩ්ඩක් ඉරිලා වෙන්න පුළුවන්. නූල් ගිහලා වෙන්න පුළුවන් අලුත් ඇඳුමක් වුණාට ඒ වගේ දෙයක් වුණොත් අපිට මේ භාණ්ඩේ මාරු කරගන්න පුළුවන් කියලා කොහොය දන්නවා. හැබැයි මාරු කරගන්න බැරි නම් අපි ගෙවූ මුදල් ආපසු ගන්න පුළුවන් කියලා දන්නේ නැහැ. සමහර අය මම දැකලා තියෙනවා කිලිමගෙන අපිට සොකුරු සල්ලි දෙන්නේ නැහනේ අපිට කමන්නේ මොන හරි මේකට මාරු කරලා දෙන්නකො එහෙම එකක් නැහැ සල්ලි ඉල්ලන්නත් පුළුවන් පාරිභෝගික අධිකාරී පනතානු අපි විශේෂ ඉගෙන ගන්නවා අන්න එහෙම දැනුවත් වුණා මෙයා වෙළඳ පොලේදී දන්නව හරියටම තෝරගන්න හරි නිවැරදි මිලදී ගැනීමක් කරන්න මිලදී ගැනීම වැරදුනොත් ඒක නිවැරදි කරගන්නත් එයා දන්නවා අනිත් එක තමයි මේ ව්‍යාපාරද්දිනේ විශේෂ තව අරමුණක් තමයි මහරගම ජාතික අධ්‍යාපනයෙන් දාපු අනාගත ව්‍යාපාර ලෝකයට දක්ෂ කළමනාකරුවන් බිහි කරනු වස් කළමනාකරණ කුසලතා සංවර්ධනය කිරීම. මේ ව්‍යාපාර අධ්‍යයන විෂය තුල තියෙනවා මාතෘකා 18ක්. ඒ 18ම අපි නිවැරදිව පිළිවෙලට කරනවා. ඒ 18 තියෙනවා කළමනාකරණ පාඩම් කීපයක්. අලෙවිකරණේ කළමනාකරණ පාඩම, කළමනාකරණ මූලිකාංග, ඒක තමයි කළමනාකරණ හදවත බඳු පාඩම. ඒ වගේම නිෂ්පාදනයවත් මෙහෙයුම් කළමනාකරණේ, මානව සම්පත් කළමනාකරණේ. ඔන්න ඔය පාඩම් 4 කරනකොට සාමාන්‍ය විශ්වවිද්‍යාලයක පළවෙනි වසරේදී කළමනාකරණ හදාන ශිෂ්‍යයෙක්ගේ දැනුමට ළඟට එන දැනුමක් ඔබට එනවා. ඔබ අනිවාර්යයෙන්ම කළමනාකරුවගේ භූමිකාවටයි අදාළ කළමනාකරුවන්ගේ භූමිකාව තුළ සතු වේ යුතු කුසලතා රසක් ළඟා කරගන්නවා. ඒ කියන්නේ ඔබ ව්‍යාපාර අධ්‍යයනයේ විෂය ඉගෙනගෙන කවදා හරි කළමනාකරුවෙක් වෙනවා එක්කෙනෙක්. තවත් කෙනෙක් ව්‍යාපාර අධ්‍යයනයේ විෂය හදාරන්න නැතුව කළමනාකරුවෙක් වුණොත් ඒ දෙන්නක වෙනසක් දකිනවා. වඩා නිවැරදි කළමනාකරණ තීරණ තුළින් වඩා සාර්ථක ව්‍යාපාරික පහස ලබන්නේ ව්‍යාපාර අධ්‍යයනයේ හදාරපු කළමනාකරුවන්. ඒ නිසා අනිවාර්යයෙන්ම කුසලතා මේ ලැබෙනවා. ඊට අමතරව ව්‍යාපාරයක් ආරම්භ කරන්න සැලසුම් කිරීමේ සිට ඒ ව්‍යාපාරය කවදා හරි නිම කිරීම දක්වා එක එක අධීරෙන් අධීර අති සාර්ථකව කරගෙන යන්නේ කෙසේද කියන ප්‍රශ්නවලට පිළිතුරු මේ ව්‍යාපාර අධ්‍යයනය තුළින් අනිවාර්යයෙන්ම ලැබෙනවා. ඒ නිසා මේ ව්‍යාපාර අධ්‍යයනය කියන විෂය මුළු ජීවිත කාලෙම වැදගත් වෙනවා. විශේෂයෙන්ම අනාගත ව්‍යාපාර ලෝකේ ව්‍යාපාරිකයන්ගේ භූමිකාවටපත් වෙන්නේ ඔබයි. ඒ ව්‍යාපාරික භූමිකාවලට ඔබ ප්‍රවේශ වන විට එදාට දැනෙයි ව්‍යාපාර අධ්‍යයන විෂය කොච්චර ව්‍යාපාර අධ්‍යයන විෂය අපි හැදෑරීම මොනතරම් ඵලදායකද. ඒ ව්‍යාපාර අධ්‍යයනයේ හැදෑරීමේ ඵල භුක්ති විඳින්න ඔබ අද නෙවෙයි කෙදිනෙක හෝ ව්‍යාපාර ලෝකයට ප්‍රවේශ වෙන කාලයේදී. මම පුංචි උදාහරණයක් කියන්න. මේ ව්‍යාපාර අධ්‍යයනයේ විෂය තුලින් ඔබ අලුත් දේවල් හිතන්න ඕනේ. නිතරම අපි නවෝත්පාදන දැන් ව්‍යාපාරිකයෙක් කොම නිතරම එයා අලුත් දෙයක් කරනවා. කොවිඩ් වසංගතය වේවා නැත්නම් සුනාමි වැනි විපතක් වේවා ඒකෙදි මිනිස්සු සමහර අය වැටෙනවා මානසිකව වැටෙනවා. ව්‍යාපාරික වැටෙන්නේ නැහැ. අන්න එහෙම මානසිකව නොවැටෙන මානසිකව අලුත් දේවල් ගැන හිතන ඕනෑම තත්වයකදී අලුත් දෙයක් ගැන හිතන නවෝත්පාදන නව නිර්මාණ ගැන හිතන ව්‍යාපාරික භූමිකාවක් හදන්නට මේ ව්‍යාපාර අධ්‍යයන විෂය පැහැදිලිවම ඍජුදායක වෙනවා. මම පුංචි උදාහරණ දෙයක් කියන්නම්කෝ. මම පන්ති කරන කාලෙදී දැන් කීපයකට ගණනාවකට පෙර
මගේ ඇම්ප්ලිෆයර් එක කැඩෙනවා. මොනවා හරි ඒක වැඩ කරන්න නැතුව යනවා. පස්සේ මං ඉතින් ඕක අතපත ගන්නකොට අපේ ඉස්සරහා පෙළේ ඉන්න ළමයි පිරිමි ළමයි කට්ටියකෝ සර් මේ අසවලා දන්නව හදන්න එහෙම කියලා. පස්සේ මං කෝ එන්න කියලා. එන්නේ නෑ මිනිහා ටිකක් සුකුමාලයි. පස්සේ මං කෝ පුතේ එන්නකෝ මට මේක කෑ ගහන්න බෑ උගුර යන මගේ උගුර කරලා අතරේ කියලා. ඇම්බරේ ආව කියන්නකෝ. සර් මට පොඩි ස්ක්‍රූ මිනිහක් මල්ද මොකක් හරි මල්ටි මොනවද මේ මල්ටි ස්ක්‍රූ එකක් ගෙනත් දෙන්න කිව්වා. පස්සේ මං වැඩ කරලා ළමයෙකුට කියලා ගෙන්න ගත්තා. ඒ ළම ගැලෙව්වා. විනාඩි දෙකයි ගල්ලකෝ සර් මේකේ මොකද්ද කෑල්ලක් ගිහිල්ලකෝ. අද අකුණු ගහන්නේ නෑනේ සර්. මම මේ කම්බියකින් ජොයින් කරලා දෙන්න සර්ට කතා කරන්න පුළුවන්. මන් ළඟ මේ කෑල්ල ගෙදර තියෙනවා මන් ළඟ හයි කරලා දෙන්න. මං කෝ කමක් නෑ කියලා. ඒක ලොකු විදමක් නෑ කියලා. ඉතින් එහෙම කරා. ඉතින් ඒ මතකෙට මං එදා ඉඳන් එයාට කියන්නේ නික්නේම් එක ටෙක්නීෂියන් පුතා. මොහොතට ඉගෙන ගත්තා. විශ්වවිද්‍යාල වරම් ලැබුණේ නෑ ලකුණු කීපයක් මදි වුණා. එහෙම ගිහලා ඒ උසස් පෙළ හැදෑරීමෙන් පස්සේ මං හිතා අවුරුද්දක් විතර ඇතුළතදී මෙයා එනවා ෆයිල් එක අරගෙන නුගේ රොටරියට. මං කෝ ආ කොහොමද ටෙක්නීෂියන් පුතා මේ කොහොමද ඉන්නේ ඉස්සරහ ඉවල. පස්සේ යා කියනවා සර් මං ආයේ වැදගත් වැඩකට මං පොඩි බිස්නස් එකක් පටන් ගන්නවා. ඒකේ මං ප්‍රොජෙක්ට් රිපෝට් එකක් හැදුවා. ඒ කාලේ දරුවෝ තිබුණා ව්‍යාපෘති වාර්තා කියලා අන්තිම මාතෘකාව. අද ඒක නැහැ. ඒ විරුද්ධ තියෙන අද අන්තිම මාතෘකාව ව්‍යාපාර සැලසුම්. ඒතම පැරලල් මාතෘකාව. ඒ ප්‍රොජෙක්ට් රිපෝට් ඒකේ ප්‍රොජෙක්ට් රිපෝට් එකක් හදලා. ඒ කියන්නේ තමන් ආරම්භ කරන ව්‍යාපාරේ කොහොමද ආරම්භ කරන්නේ කොහොමද ඒක ව්‍යාප්ත කරන්න කියලා රිපෝට් එකක් හදලා බැංක් ලෝන් එකට යන්න. ඉතින් මේ සර් මම මේක හැදුවා මම මේ වගේ බිස්නස් එකක් කරනවා මට මේක පොඩ්ඩක් සර් ඉවැලුවේට් කරලා දෙන්න කිව්වා පොඩ්ඩක් අඩුපාඩු හදලා දෙන්න කිව්වා මම කිව්වා මේ දැන් නෑ දැන් නෙවෙයි සතියක් දෙකක් වගේ තුල සර් පුළුවන් තරම් ඉක්මනට කියලා මම ඉතින් පෙරළුවා මේක අලුත් ව්‍යාපාරයක් මම කොහොමද අයිඩියා එක ආවේ ඇයි සර්ලා ව්‍යාපාරයක් දින දුගෙන්නේ අපිට අලුත් දෙයක් කරන්න අලුත් භාණ්ඩයක් ඕසේයක් මාකටට දෙන්න කියලා ඒක ප්‍රතිඵල තමයි කොහොමද මේ ව්‍යාපෘති වාර්තාවත් මම තනිකර සර් දීපු ගයිඩ්ලයින් එක ගන්න තමයි හැදුවේ ඉතින් මට හරි සතුටු වුණා මොකද්ද ව්‍යාපාරේ ලොන්ඩ්‍රියක් දාන එක රෙදි සෝදලා වේලලා අයන් කරලා දෙන ලොන්ඩ්‍රියක් තේරෙනවද දැන් ලොන්ඩ්‍රියක් කිව්වොත් අපි ටිකක් බය කලබල වෙනවානේ අපේ සමාජෙ මතේ තියෙන්නේ රෙදි අපුල්ලන්නේ අසවල් කුලයේ අය සාමාන්‍ය එහෙම මතයක් තියෙනවනේ පහත් කුලයක් ඒකනේ එහෙමනේ අපි ඒක කරන්න හොඳ නැහැ අපිට ඒව අකපයි එහෙම එකක් නැහැ ව්‍යාපාරද්දිනේ ඒව සුළු විසුළු කරන වගේ පුහුමත විනාශ කරලා දානවා එයාට මං ඇහුවා තමුසල් කොහොමද මේ කන්සෙප්ට් එක මායි සර් මම ඉන්නේ පානදුර පුංචිලා ගෙදර කිව්වා පානදුර කාර්මික ජනපදයට යන පාරේ කිව්වා අපේ ගෙවල් පහු කරන්කෝ කාර්මික ජනපදයට යන්න එතකොට ෆැක්ටරි ගණනාවක් තියෙනවනේ මම සර් ඉතින් බලනකො උදේට හවසට දහස් ගාණක් වැඩට එනවා කිව්වා දවස් 6ම වැඩ කිව්වා ඉරිද තමයි නිවාඩු ඉරිද ඒගොල්ලෝ ටිකක් නිදා ගන්නවා රෙදි හොද ගන්නවා ෆිල්ම් එකක් බලලා ඉතින් ඒක එදාට විතරයි කොහොමද නිදහස් තියෙන්නේ මට ඒකෙන් තමයි අයිඩියා මේ ලොන්ඩ්‍රියක් දැම්මොත් මේගොල්ලෝ මේගොල්ලන්ට මේක සේවයකුත් වෙයි කියලා. මොකද්ද ලොන්ඩ්‍රි වෙනස? එවකට දැන් ඊට අපි දිනු ඇති. පැය භාගයක් ඇතුළත විනාඩි 30ක් ඇතුළත එයා රෙදි සෝදනවා. වේලනවා. වොෂින් මැෂින් එකෙන් වේලනවා and අයන් කරලා දෙනවා. සාමාන්‍ය පැය භාගයක් කරන්න බෑනේ. දැන් ඇත්තටම හයිටෙක් මැෂින් එකක් වුණත් මේ ඝන රෙද්දක් හොදලා ඩ්‍රයි කරලා පැය භාගයකින් අඳින තත්ත්වයටපත් කරන්න අමාරුයි. එයා ඒක නවීකරණය කරලා. සර් මට මාමගෙන් පොඩි උදව් කීපයක් ගත්තා කිව්වා. මම ඇත්ත එක ඉදලා දවක මේක නවීකරණය කළේ මොඩර්නයිස් කළේ මැෂින් තේරුණාද? ඊට පස්සේ දැන් එයා කියනවා දැන් සර් උදාහරණයක් වශයෙන් හිතන්න සර් කවදාරි ෆැක්ටරි එක සර් ටෙක්නිකල් සුපර්වයිසර් කෙනෙක් කියලා. සර්ට මැෂින් නැස්සේ පොඩ්ඩක් එහාට මෙහාට යන්න වෙනවා. අපි තුමු කළු තෙල් පාරක් වදිනවා සර්විස් ෂර්ට් එකේ. සර් මොකද කරන්න කියලා මගෙන් අහන ප්‍රශ්නයක්. මම කිව්වා ෂර්ට් එක හොදලා වේලා ගන්න අන්න හරි. නැත්නම් ෂර්ට් එක ගේරනු කඩේ. නෑ සර්. දැන් මගේ ලොන්ඩ්‍රි තියෙනවා ළඟක සර්ට පුළුවන් ෂර්ට් එක කවුරුහරි තියවන්න. පැය භාගයක් සර්ට පුළුවන් රෙස්ට් රූම් එකට ගලා ඉන්න. මම පැය භාගයක් ෂර්ට් එක වරු. ක්වික් සර්විස් එකකට සර් මන් දෙන්නේ. ඒකේ ඊළඟ රහස් ටික කියනවා. සර් මගේ ලොන්ඩ්රියට රිදි ගෙනාවුම් පස්සේ මම දයාම කියලා සර් දැන් උදාහරණයක් වශයෙන් සර් ක්ලාස් එකේ අන්තිම සර්ලා බිසි. සර්ගේ උඩ බොත්තම ගැලවෙනවා. සර් මොකද කරන්නේ? මම කිව්වා ආයි ෂර්ට් එක අයින් කර ඉන්නේ. මම ඔය මොනවද අල්පෙනිට හරියට හරි ඕක තමයි වෙන්නේ. ඒ ෂර්ට් එක ගල්ලා දානවා. ආයි මාසෙකින් අදිද්දිත් බොත්තම නැහැ. සර් මගේ ලොන්ඩ්‍රිට ආවම මම බලනකො බොත්තම් කැඩලා මම බොත්තම් මහනවා කිව්වා. කොලර් එක ඉරලා නම් මම කොලර් එක මහනවා කිව්වා. කලිසමේ අපි තුන් සිප් එක ගැලවිලා නම් මම ඒක මහනවා කිව්වා. මම බඩු දාලා මහනවා කිව්වා. ඒක කරලා මම කර බලන්න අන්න බලන්න වෙනස. අන්න ව්‍යාපාරද්දිනේ රස ලබාගත දරුවෝ. තේරෙනවද? ඒ ලොන්ඩ්‍රියට අද වෙනකොට විශාල ඉල්ලුමක් තියෙනවා. ඒකට කරගන්න බැරි තරම් අද එයාට වැඩ තියෙනවා.
අන්න ව්‍යාපාරදිනේ ව්‍යා විශ්වවිද්‍යාලෙ ගියේ නැහැ. උසස් පෙළ සමත් වුණා. ව්‍යාපාරදින විෂය සමත් වුණා. ඒකෙන් යා ප්‍රයෝජන ගත්ත විදිහ. තේරෙනවද? ඒ ලොන්ඩ්‍රියට මම ළඟ හිටිනම් මගේ ඇඳුනුත් දෙන්න. මොකද අපිට බය නැහැ නේ. අපිට සියලුම අඩුපාඩු හොදලා මේව කරන්න. අන්න ඒ වගේ ව්‍යාපාරිකෝ අනාගත પરම්පරාවට ගැලපෙන ආකාර ව්‍යාපාරිකෝ බිහිවීමක් මේ ව්‍යාපාරදින තුලින් වෙනවා. ඒ නිසා මේ ව්‍යාපාරදින කියන විෂය අනිවාර්යයෙන්ම මුළු ජීවිතේම වැදගත්. තව එක උදාහරණයක් කියන්නම්. ඔය චෙක් පත්වල තියෙනවා රේඛනයක් කියලා එකක් not negotiable කියලා. not negotiable සිංහලෙන් කියනවා ගනුදෙනු කළ නැහැ කියලා. ඔය රේඛනයේ අර්ථය ගොඩක් අය දන්නේ නැහැ. දැන් මගේ පවුලේ මගේ සහෝදරයෙක් මගේ මල්ලි කෙනෙක් ව්‍යාපාරිකයෙක්. එයා මුල් කාලේ ආයට චෙක් එකක් හම්බුනා ඒවකට ලක්ෂ 5ක. ඉතින් මං කිව්වා ඒ මිනිස්සු මේ චෙක් එක ගත්තේ ඒවා මේ දන්නේ නැති කෙනෙක්ගෙන්. එයා දන්නේ නැති කෙනෙක්ගෙන් ඒ චෙක් එක ගත්තා. ඒ චෙක් එක අගරු වුණා. ඒ චෙක් එක සල්ලි ගන්න බැරි වුණා. හේතුව මොකද්ද? ඒ චෙක් එක හොරකම් කරපු චෙක් එකක්. දැන් හොරකම් කරන් පස්සේ චෙක් එකේ කාටවත් අයිති වෙන්නේ නැහැ. ගනුදෙනු කළ නොහැක වගන්තිය රේඛනයේ අර්ථය ඒකයි. තේරෙනවද? ඒක ගනුදෙනු කළ නොහැක වගන්තිය තිබුණොත් එහෙම හොරකමක් කරොත් වැඩක් නැහැ. ඒ වගේ නොතිබුණා නම් ප්‍රශ්නයක් නැහැ. ඉතින් කියනවා අයියේ ඉතින් මම ගත්ත විශ්වාසයෙන් මෙහෙමයි මම කිව්වා හරියන්නේ නැති. ඔයා මේක දන්නේ නැති කෙනෙක්ගෙන් ගන්නකොට එයාගෙන් අහතුලා ආර මේ චෙක් එක කොහෙන්ද හම්බුනේ? එයාගේ එහෙම මිසක ගන්න එපා කියලා මම ඇඩ්වයිස් කළා. දැන් එයා ව්‍යාපාරදිනේ හදාරපු නැති කෙනෙක්. ඒ නිසා මුළු ජීවිත කාලයටම මේ ව්‍යාපාරදිනේ විෂය අපට වැදගත් වෙනවා. අපේ ජීවිතය සාර්ථක ජීවිතයක් බවට පත් කරන්න. ව්‍යාපාරික භූමිකාවේ ජීවිතයක් විතරක් නෙවෙයි තාර්කික හා දැනුවත් පාරිභෝගික භූමිකාවක් බවට පත් කරන්න මේ ව්‍යාපාරදින විෂය වැදගත් වෙනවා. ඒ වගේම අනාගත ව්‍යාපාර ලෝකයේ නව පෙරලිකාර ව්‍යාපාරිකව බවට පත් කරන්න පැහැදිලිව මේ ව්‍යාපාරදින විෂය දායක වෙනවා. දැන් උදාහරණයක් වශයෙන් එක්තරා ආයතන නම් නොකියන්නම් ජ්‍යෙෂ්ඨ කළමනාකරුවෙක් ගැන මම කියන්නේ. එයා ඒ ජ්‍යෙෂ්ඨ කළමනාකරුවා රිච්මන්ඩ් විද්‍යාලයේ ගාලා ඉගෙන ගන්න හොස්ටල් එකේ නතර වෙලා. හැමදාම එක්තරා කාලයකට එක්තරා ඍතුවකදී එයා පාන්දර 4 විතර නැගිටිනවා. හැමෝටම කලින් නැගිටිනවා. පාඩම් කරන්න එහෙම නෙවෙයි. බයෙන් පාඩම් කරන්නේ නැහැ. මොකද මේ හොස්ටල් එකේ තිබුණ මේ පැණි අඹ ගස් කීපයක්. ඒ අඹ වැටෙන ඒ අඹ කන්න තමයි එයා නැගිටින්නේ. එයා අඹ ගෙඩි 10ක් විතර කනවා අනිත් අය නැගිටිනකොට. තේරෙනවද? එයාත් විශ්වවිද්‍යාල වරම් ගත්ත කෙනෙක් නෙවෙයි. එයා ලංකාවේ එක්තරා දැවැන්ත සමාගම් සමූහයකට බැඳෙනවා. අනුරාධපුර පැත්තෙන් තමයි හම්බ වෙන්නේ. සහකාර කළමනාකරුවෙක් වශයෙන්. එයාට මාස 6යි. මාස 6න් එයා ජ්‍යෙෂ්ඨ කළමනාකරු දුහුරයට පත් කරනවා. තවත් කෙටි කාලයක් තුළ ජ්‍යෙෂ්ඨ කළමනාකරුවෙක් වෙලා මේ වන විට එයා මුළු ඒ සමාගම් සමූහයේම ජෙනරල් මැනේජර් නැත්නම් සාමාන්‍යාධිකාරී ධුරයට පත් වෙලා තියෙනවා. ඒ නිකන් නෙවෙයි. එයාට තිබුණා එයා ව්‍යාපාරදින විෂය ගිනුම් කරන විෂය හදාarලා ව්‍යාපාරික ඥානයක් එයා ගොඩනගාගෙන තිබුණා. ඒ ඥානය එයා ඇප්ලයි කරා. ඒ ඥානයගේ තනතුරේ කාර්යභාරයට ඇප්ලයි කරා. ඒකේ ගුණය මොකද්ද? සෙසු කළමනාකරුවන් නොකරපු සෙසු කළමනාකරුවන්ට කරන්න නොහැකි වූ සේවාවන් රසක් ඉෂ්ට කරලා විශාල ගනුදෙනු කරන පිරිසක් තමන්ගේ ආයතනයට බඳව ගන්න නැත්නම් ආකර්ෂණය කරගන්න එයා ශක්ති සම්පන්න වුණා. එහි ප්‍රතිඵලය තමන් සේවය කරන ආයතනය ඊටාම සීග්‍රේන් පියවරෙන් පියවර වර්ධනය වුණා. ඒකේ ප්‍රතිඵලය එයාටත් ලැබුණා. ඒ නිසා මම කියන්නේ මේ ව්‍යාපාරදිනේ කියන විෂය අපේ ජීවිත චාරිකාවේ ඊටාම වැදගත් සම්දිස්ථානාත්මක විෂයක් බවට පත් කරගන්න ව්‍යාපාරදිනේ රසවතුන් වෙන තරමට මේ ව්‍යාපාරදිනේ ප්‍රායෝගිකයි. අපි අහසේ හඳ ගැන ඈත පුංචියට පේන තාරකා ගැන අපිට නොපෙනෙන ග්‍රහ වස්තු ගැන නෙමෙයි මේ ඉගෙන ගන්න. අපේ ඇස් දෙකෙන් අපේ මනසින් උදේහවා දකින ව්‍යාපාර ලෝකේ ක්‍රියාකාරකම් නැත්නම් ව්‍යාපාර ලෝකේ මිනිස් ක්‍රියාකාරකම් තමයි අපි ප්‍රායෝගිකව තමයි දකින්නේ. ඒ නිසා ඒවා අපි රසට ඉගෙන ගන්න ඕනේ. ඒක අපි ව්‍යාපාර ඕනම විෂයක් අපි ඉගෙන ගන්න ඒ විෂය රසවතෙක් වෙන්න ඉපේ. විෂය රසවතෙක් වුණොත් තමයි විෂයට අදාළ නිර්දිෂ්ට ග්‍රන්ථයක් කියවන්න හිතෙන්නේ. විෂයට අදාළ පුවත්පත් ලිපියක් කියවන්න හිතෙන්නේ. විෂයට අදාළ තොරතුරු සහ ආයතනවල විස්තර ඉන්ටර්නෙට් එකට ගිහිල්ලා රීඩ් කරන්න හිතෙන්නේ විෂය රසවතුන් විතරයි. ඒ නිසා මම ඉල්ලීමක් කරනවා ආරම්භක දවසේම ව්‍යාපාරදින විෂය රසවතුන් වෙලා ජීවිතයටයි උසස් පෙළ විභාගයටයි දෙකටම ව්‍යාපාරදිනේ ඉගෙන ගන්න කියලා මම ඉල්ලීමක් කරනවා. හොඳයි. අපි අපේ විෂය නිර්දේශයේ පළවෙනි පාඩම් මේකට ප්‍රවේශ වෙන්න අපි සූදානම් වෙන්නේ ව්‍යාපාරදින විෂයේ
පළවෙනි පාඩම එක දීර්ඝ පාඩමක් ව්‍යාපාර පදනම සහ ව්‍යාපාර ක්‍රියාත්මක වන පරිසරය. මේක කලින් නම් පාඩම් දෙකක් තිබුණා. දැන් අලුත් සිලබස් එක අලුත් කරන් පස්සේ තනි පාඩමක් වුණා. මේ පාඩමේ වැදගත්කම මේකයි. මේ පාඩම හදලා තියෙන්නේ සෙසු පාඩම් වලට ආධාරකයක් වෙන්න. දැන් මේ පාඩම කරන් යද්දී ඔබ ආධුනික ඔබට දැනේ මේක පිළිවෙලක් නැද්දෝ. මේක ඔන්න එක මාතෘකාවක් පටන් ගත්ත ඒකට තේරෙනවා මේක පිළිවෙලක් නෑ අතරම. මම මගේ දරුවන්ට මම කියන මේක හින්දාස් මාතෘකාවක් කියලා. හේතුව මේ පළවෙනි පාඩම හදලා තියෙන්නේ සෙසු පාඩම් 2 සිට 18 පාඩම් 18ක් තියෙනවානේ. සෙසු පාඩම් 17ට ආධාරකයක් වශයෙන්. තේරුණා? කියන්නේ මේ සෙසු පාඩම් 17ට ගේට් එක ඕපන් කිරීමක් තමයි මේකෙන් කරන්නේ. මේ තේරෙනවද? මේ සෙසු පාඩම් 17ටම අවශ්‍ය මූලික સિદ્ધාන්ත මේක ඇතුලේ තියෙනවා. තේරෙනවද? ඒ නිසා මේක සෙසු පාඩම් වලට පාලමක් දරුවෝ. තේරෙනවද? ඒ නිසා මේකේ පිළිවෙලක් ගැන අතර අපිට හිතන්න බෑ. දැන් උදාහරණයක් අපි 13 වෙනි පාඩම අලෙවිකරණය ගත්තොත් එහෙම අලෙවිකරණ පාඩමේ පිළිවෙලක් තියෙනවා. ඔර පිළිවෙල දැනෙනවා. මේකෙම දැනෙන්නේ නැහැ. මොකද මේකේ මේ සෙසු පාඩම් වලට ආරම්භක පියවරක් වශයෙන් කොටස් තමයි මේකේ තියෙන්නේ. තේරුණානේ? එතකොට පාඩම් පළවෙනි පාඩම ඕක අපි කරන කොටස් දෙකකට කඩලා. මොකද පාඩම දිගයි. පළමු කොටස කියලා අපි කරනවා ව්‍යාපාර පදනම කොටස. දෙවන කොටස කියලා අපි කතා කරනවා ව්‍යාපාර පරිසරය. හරිනේ? එතකොට ඒකේ පළවෙනි පාඩමේ පළවෙනි මාතෘකාව තමයි අපේ ව්‍යාපාර සංකල්ප. ව්‍යාපාර සංකල්පේ විග්‍රහ කිරීම කියන එක. ව්‍යාපාර සංකල්පේ විග්‍රහ කිරීමට අපට එන පළවෙනි කොටස තමයි ව්‍යාපාර අධ්‍යයනය කියන එක. දැන් අපි ව්‍යාපාර ගැන කතා කරන්නේ. ව්‍යාපාර කියන්නේ දරුවනේ මිනිස් කටයුතු, මානව කටයුතු. මේ ව්‍යාපාර කොහොම අපිට මතක් වෙන්නේ මේ දුන් දාන ලොකු මේ කර්මාන්තශාලා, ලොකු කාර්යාල එහෙමම වෙන්න ඕනේ නැහැ. ව්‍යාපාරයක් කියන එක මානව කටයුත්තක්. අපි පස්සේ ඉගෙන ගමුකෝ මිනිස් කටයුතු. එතකොට අධ්‍යයනය කියන්නේ හැදෑරීමක්. ඒ කියන්නේ ගැඹුරින් විශ්ලේෂණාත්මකව ක්‍රමිකව හැදෑරීම. එහෙනම් ව්‍යාපාර නැමැති මානව කටයුතු පිළිබඳව හොඳින් හැදෑරීම තමයි ව්‍යාපාර අධ්‍යයනය කරන්නේ. තේරෙනවනේ? එතකොට හොඳයි. අපි ඊළඟට ව්‍යාපාරයක් කියන්නේ මොකක්ද කියලා දැනගන්න වෙනවනේ. දැන් ව්‍යාපාර අධ්‍යයනය අපි කතා කරන්නේ. අපි බලමු අර්ථකථන කීපයක් දීලා තියෙනවා. මුලින්ම ඔක්ස්ෆර්ඩ් බිස්නස් ඩික්ෂනරි දීපු අර්ථකථනය. ලෝක ප්‍රසිද්ධ ශබ්දකෝෂයක්, ව්‍යාපාරික ශබ්දකෝෂයක්. ඒකේ කියන්නේ මෙහෙමයි: commercial activities in general such as trading, buying and selling, manufacturing, arranging deals. ව්‍යාපාරයන් වෙළඳාම, මිලදී ගැනීම, විකිණීම හා ගනුදෙනු සකස් කිරීමට අදාළ වූ පොදු වාණිජ්‍ය ක්‍රියාකාරකම් ය. ඕක තමයි ඔක්ස්ෆර්ඩ් බිස්නස් ඩික්ෂනරි එකේ අර්ථකථනය. වෙළඳාම, මිලදී ගැනීම, විකිණීම සහ ගනුදෙනු සකස් කිරීමට අදාළ වූ පොදු වාණිජ්‍ය ක්‍රියාකාරකම් මාලාවක් තමයි ව්‍යාපාරයක් කියන්නේ. එතකොට අනිවාර්යෙන් මේ කිරිද වෙළඳාමක් සිදු වෙනවා. මිලදී ගැනීමක් සිදු වෙනවා. විකිණීමක් සිදු වෙනවා. ගනුදෙනු සකස් කර ගැනීමක් සිදු වෙනවා. එවැනි දෙයක් නම් ඒක ව්‍යාපාරයක්. එතෙන්ට භෞතික සම්පත්, යන්ත්‍රෝපකරණ, රථ වාහන, පරිගණක අත්‍යවශ්‍ය නැහැ. මේ නිර්වචනේ තියෙනවා මට ගැටලුව පුද්ගලිකව. දැන් වෙළඳාම කිව්වම දරුවනේ මිලදී ගැනීම විකිණීම දෙකමයි තියෙන්නේ. වෙළඳාම කිව්වම මිලදී ගැනීම විකිණීම දෙකමයි තියෙන්නේ. මිලදී ගැනීම සහ විකිණීමේ එකතුව තමයි අපි වෙළඳාම කියන්නේ. ට්‍රේඩින් කියලා කියන්නේ. ඒතර මෙතන වෙළඳාම කියලා නැවත මිලදී ගැනීම විකිණීම කියන එකට මම ඒ තරම් කැමැත්තක් නැහැ. උතුම් අපිට ඒ ඩික්ෂනරියට මට අභියෝග කරන්න බෑනේ. අපි ඒ නිසා ඒ නිර්වචන හැම ගමු. ඊළඟට තවත් නිර්වචනයක් USA ඇමරිකා එක්සත් ජනපදයේ CL බූවි කියන සමාජ විද්‍යාඥ දීපු අර්ථකථනය. A business is any profit seeking activity that provides goods and services designed to satisfy customers' needs. පැහැදිලිනේ? ගනුදෙනුකරුවන්ගේ අවශ්‍යතා තෘප්තිමත් කිරීම පිණිස භාණ්ඩ සේවා සැපයීමට නිර්මාණය කළ ලාභ අපේක්ෂිත සෑම කාර්යයක්ම නැත්නම් ඕනෑම කාර්යයක් ව්‍යාපාර වශයෙන් හඳුන්වන්න පුළුවන්. ඒක පැහැදිලිව කියනවා
ගනුදෙනුකරුවෝ. මොකද ඕනම ව්‍යාපාරයක පදනම වෙන්නේ කස්ටමර්නේ ගනුදෙනුකරුවෝනේ. දැන් ගනුදෙනුකරුවන්ගේ අවශ්‍යතා සහ වුවමනා ඉටු කරන්න තෘප්තිමත් කිරීම පිණිස භාණ්ඩ හා සේවා සැපීමට නිර්මාණය කළ භාණ්ඩ හා සේවා නිපදවල ගනුදෙනුකරුවන්ට පත් කරන්න නිර්මාණය කළ ලාභ අපේක්ෂිත සෑම කාර්යයක්ම ව්‍යාපාරයක් කියලා. දැන් මෙතන ලාභ අපේක්ෂිත කියලා කිව්වට මේක අනිවාර්ය නැහැ. අපි පසුපාඩම් වලට ටච් වෙනවා. ව්‍යාපාරිකවම ලාභ අපේක්ෂිත ව්‍යාපාරයක් තියෙනවා. ලාභ අපේක්ෂිත නොවන ව්‍යාපාරයක් තියෙනවා. ඒක පොදුවේ ගත්තම අනිවාර්ය නැහැ. නමුත් මොහුගේ අර්ථකථනය ඔහුට ආවේනික අර්ථකථනය ඔහු ලාභ අපේක්ෂිත දාලා තියෙනවා. ඉතින් අපි දන්නවා ව්‍යාපාර 100ක් ගත්තොත් 100න් 95ක්ම ලාභ අපේක්ෂිතේවනේ. තේරුණාද? එතකොට ඒ කියන්නේ තමන් ආයෝජනය කරන මුදලට අතිරික්ත ආදායමක් අපේක්ෂාවෙන් ඉන්නවා කියන එක මෙතන කියවෙනවා. ඉතින් අත්‍යවශ්‍ය වෙන්නේ අවශ්‍යතා සහ වුවමනා තෘප්තිමත් කිරීම සඳහා භාණ්ඩ හා සේවා සැපීමට නිර්මාණය කළ සෑම කාර්යයක්ම ඕනෑම කාර්යයක්ම ව්‍යාපාරයක් කියන එකයි. ලාභ අපේක්ෂාව තියෙන්නත් පුළුවන් නොතිබෙන්නත් පුළුවන්. පැහැදිලිනේ? හොඳයි. අපි ඊළඟ නිර්වචනය බලමු. අපි පොදුවේ අපි කොමන් ඩෙෆිනිෂන් එකක් ගත්තොත් පොදුවේ ව්‍යාපාර කියන්නේ මිනිස් අවශ්‍යතා සහ වුවමනා තෘප්තිමත් කිරීම සඳහා වූ සෑම මානව හෝ ආර්ථික කටයුත්තක් ව්‍යාපාරයක් කියලා කියන්න පුළුවන්. මිනිස් අවශ්‍යතා සහ වුවමනා තෘප්තිමත් කරනු ලබන ඕනෑම මානව කටයුත්තක්. ඕකටම අපිට කියන්න පුළුවන් ආර්ථික කටයුත්තක් කියලා. මොකද රටක් තුල කිසියම් මිනිස් අවශ්‍යතාවයක් ඉටු කරන්නට ලාභ පදනමක් මත කිසියම් මිලක් අය කිරීම මත යමක් කරනවා. අපි ඒකට කියනවා ආර්ථික කටයුත්තක් කියලා. ඉතින් ගොඩක් වෙලාවට මිලක් තියෙනවනේ භාණ්ඩ සේවවල තේරෙනවද? ඒ නිසා මිනිස් අවශ්‍යතා සහ වුවමනා තෘප්තිමත් කිරීම සඳහා වූ ඕනෑම නැත්නම් සෑම ආර්ථික කටයුත්තක් නැත්නම් සෑම මිනිස් ක්‍රියාකාරකමක් මානව කටයුත්තක් ව්‍යාපාරයක් කියලා කියනවා. මේකෙදි විශේෂයෙන්ම ඔබ තේරුම් ගත යුතු දේ තමයි ස්වාර්ථයෙන් සිදු කරන මානව කටයුතු ව්‍යාපාර නොවේ. ස්වාර්ථයෙන් කරන කටයුතු ව්‍යාපාර කියලා පිළිගන්නේ නැහැ. දැන් නිදසුනක් ලෙස ඔබ යම් පොත්පත් කියවනවා. අන්තර්ජාලයේ විවිධ වෙබ් අඩවි වලට ගිහිල්ලා ඔබ තොරතුරු කියවලා දැන ඉගෙන ගන්නවා. ඒ ඔබේ දැනුම සඳහා ඔබේ දැනුමට ඔබේ විනෝදාංශයට ඔබේ ආශාවන් ඉෂ්ට කරගෙන තමයි කියවන්නේ. ඒක ව්‍යාපාරයක් නෙවෙයි. නමුත් කිසියම් ගුරුවරයෙක් ටීචර් කෙනෙක් ගුරුවරයෙක් යම් නිර්දිෂ්ට ග්‍රන්ථයක් කියවනවා තොරතුරු එකතු කරලා ළමයිට ලබා දෙන්න. අන්න එතනදී ව්‍යාපාරය. ඒක ව්‍යාපාරය. තේරුණාද? ඊළඟට අපි හිතමු ඔබ නිවසේදී ලස්සන මල් වගා කරන ඔබේ හිත පිනවන්න. ඔබේ දැස පිනවන්න. ගෙදරවත් අලංකරණය කරගන්න. ඒක ව්‍යාපාරයක් නෙමෙයි. අපි තව කෙනෙක් මල් වවනවා වෙනත් අයට විකිණීමට. එක්ක තෑගි දෙන්න එක්ක විකුණන්න. අන්න ඒක ව්‍යාපාරය. ඒ නිසා ස්වාර්ථයෙන් කරන කිසිවක් ව්‍යාපාර වෙන්නේ නැහැ. අන් අයගේ අර්ථයෙන් කරන ඕනෑම මානව කටයුත්තක් ව්‍යාපාරයක් වෙනවා. ඒ කියන්නේ අන් අයගේ අවශ්‍යතා සහ වුවමනා ඉටු කළ හැකි මිනිසා විසින් කරන සෑම කාර්යයක්ම පොදු ව්‍යාපාරයක් වෙනවා. පැහැදිලිද? ඊළඟට මේ ව්‍යාපාර විසින් ඉෂ්ට කරන්නේ මොනවද? මිනිස්සුන්ගේ අවශ්‍යතා වුවමනා. ව්‍යාපාර ගැන කතා කරද්දී අපිට අවශ්‍යතා සහ වුවමනා ගැන කතා නොකරම බෑ. හේතුව මිනිස් අවශ්‍යතා සහ වුවමනා සහ ව්‍යාපාර කියන්නේ එකම කාසියේ දෙපැත්ත වගේ එක සංකල්ප දෙකක්. ඒ නිසා ව්‍යාපාරවලටම බද්ධ වූ concept එකක් තමයි needs and wants කියන්නේ. ඒක අපිට ව්‍යාපාරයෙන් වෙන් කරන්නම බෑ බද්ධ වෙලා තියෙන්නේ. ඒ නිසාම තමයි ආර්ථික විද්‍යාව විෂය තුලත් ව්‍යාපාර අධ්‍යයන විෂය තුලත් ප්‍රශ්න පත්‍රවල මුල් කොටසදී බොහෝ විට අවශ්‍යතා සහ වුවමනා වලින් අඩුම ගානේ කෙටි ප්‍රශ්නයක් කර ඔබට ලැබෙනවා. ලියන්න. ඒකෙන් අනිවාර්යයෙන්ම ලකුණු ඔබට මුළු ලකුණු ලැබෙන ලකුණු 1ද 2ද උපරිම ලකුණු 4ද සියල්ලම ලකුණු ගන්න පුළුවන්කම තියෙනවා. එහෙනම් මේ ව්‍යාපාර ඉෂ්ට කරන්නේ මිනිස්සුන්ගේ අවශ්‍යතා සහ වුවමනා. සත්ත්ව ලෝකේ වෙනස් සතුන්ගේ අවශ්‍යතා නෙමෙයි. මිනිස්සා කියන සත්වයාගේ අවශ්‍යතා සහ වුවමනා. මොනවද අවශ්‍යතා කියන්නේ? මිනිසා විසින් ජීවත් වීම සඳහා අනිවාර්යයෙන්ම සපුරාගත යුතු කායික හෝ මානසික තත්වයන් තමයි අවශ්‍යතා කියලා කියන්නේ. මිනිසා විසින් ජීවත් වීම සඳහා අනිවාර්යයෙන්ම සපුරාගත යුතු යයි
මිනිසා තුළ ඇතිවන කායික හෝ මානසික තත්ත්වයන් තියෙනවා. සමහර ඒවා කායික තත්ත්වයන් දැනෙනවා, කායිකව දැනෙනවා, සමහර ඒවා මානසිකව දැනෙනවා. හරිද? ඒ දෙකම ජීවත් වෙන්න අත්‍යවශ්‍යයි. ඒව තමයි අවශ්‍යතාව කියන්නේ. මිනිසාට ජීවත් වීමට අනිවාර්යයෙන්ම සපුරා ගත යුතු බවට කායික හෝ මානසිකව මිනිසා තුළ ඇති වෙන තත්ත්වයන් තමයි අවශ්‍යතාව කියන්නේ. උදාහරණයක් වශයෙන් ආහාර, නිවාස, ඇඳුම්, සෞඛ්‍ය පහසුකම්, ප්‍රවාහනය, ආරක්ෂාව ජීවත් වෙන්න අනිවාර්යයි. දැන් ආහාර පාන නැති වුණොත් මිනිස්සු මැරෙනවනේ. ජීවත් වෙන්නේ නැහැනේ. තේරෙනවද? මිනිස්සුන්ට ආහාර පාන අවශ්‍යතාවය අනිවාර්යයෙන්ම තියෙනවා. ඇඳුම් පැළඳුම් අවශ්‍යතාවය තියෙනවනේ. ඇඳුම් පැළඳුම් අඳින්න නැතුව මැරෙන්නේ නැතුව උනාට පාරේ බහැලා යන්න බෑනේ. ඒත් මැරෙනවනේ ඇඳුම් පැළඳුම් නැතුව ගියොත්. මිනිස්සු ගල් ගහනවනේ. තේරෙනවද? ජීවත් වෙන්න අත්‍යවශ්‍යයි. ලෙඩක් දුකක් හැදුනම අපිට බෙහෙත් හේත් කරන්න වෙනවනේ. සෞඛ්‍ය පහසුකම් අත්‍යවශ්‍යයි. නැත්නම් අපි නිකම්ම මිය දෙනවා. අපට ආරක්ෂාව අවශ්‍යයිනේ. ඒ කියන්නේ රජයක් මහජන ආරක්ෂාවට මහජන ආරක්ෂක ඇමතිවරයෙක්පත් කළා. පොලිසියක් දාලා සන්නද්ධ මුදල් දාන්නේ ආරක්ෂා කරන්න අපි. ඒ නිසා අපට ජීවත් වෙන්න අත්‍යවශ්‍යයි. තේරුණාද? මේක ඔබ තේරුම් ගන්න ඕනේ මේ සමහර අවශ්‍යතා කායිකව ඇති වෙනවා, සමහර අවශ්‍යතා මානසිකව ඇති වෙනවා. උදාහරණයක් වශයෙන් දැන් කුසගින්නනේ දැනෙන අපිට කායික තත්ත්වය තමයි කුසගින්න. කුසගින්නදී අපිට බොහොලට අවශ්‍ය වෙන මොනවද? ආහාර. ලෝකේ ඕනම කෙනෙකුට නැති වෙන ආහාර පානනේ. ෆුඩ් ඇන්ඩ් බෙවරේජස්. කිසිම කෙනෙකුට කුසගින්න නැති වුණාම යකඩ අවශ්‍ය වෙන්නේ නැහැනේ. ගල් අවශ්‍ය වෙන්නේ නැහැනේ. ආයුධ අවශ්‍ය වෙන්නේ නැහැනේ. අවශ්‍ය වෙන්නේ ආහාර පාන. හැමෝටම පොදු. තේරෙනවද? ඒක ඇති වෙන්නේ කායිකව. දැන් අපි කියනවානේ බඩගිනි වුණාන් පස්සේ අයියෝ බඩේ පණු ෆුට්බෝල් ගහනවා. විවිධ ඒවා කියනවන්නේ. දැන් නම් මට ગેස්ට්‍රයිටික් වගේ. දැන් නම් මට කන්න ඕනේ. ඒ මොකද ආහාර අපි ඇඟින් කියනවා. ඇඟින් ඉල්ලනෝනේ. ඒක කායිකයි. ඒක කායිකයි. ඇතැම් විට ආහාර පාන අවශ්‍යතාවය මානසික වෙන්නත් පුළුවන්. මගේ ඉගෙනීමේ අතීතයේ තුල ළමයි අපිත් එක්ක තර්ක කරලා තියෙනවා සර් මේක මානසික වෙන්න බැරිද? මානසික වෙන්න පුළුවන්. ඒක ළමයි මත ඔප්පු කරේ. උදාහරණයක් වශයෙන් යම් ශිෂ්‍යෙක් දරුවෙක් ගෙදරින් හොඳට කෑම කාලා යාළුවෙක් ගෙදර යනවා. යනකොට අපි තුමු යාළුවා ගෙදර දානයක්. දානෙ හොඳට කෑම තියෙනවනේ සුවඳ එනවා. ඩිසර්ට් වර්ග ගණනාවක් තියෙනවා. ගෙදර ඒ යාළුවෝ කියනවා වරින් වර බත්තියක් කමු කියලා. කන්නේ නැද්ද? කනවා. ගෙදරින් කොච්චර කෑවත් කනවනේ. ඩිසර්ට් වර්ග 3-4ක් කනවනේ. ඒ ආහාර පාන අවශ්‍ය වෙන්නේ මොකටද? මානසිකව මේකේ දානයක්. දානේ කෑම රසයි. මට මේක කන්න ඕනේ. ඒක මානසිකයි. තේරෙයි. ඒ නිසා ඇතැම් විට මානසික, බොහෝ විට කායිකයි. ඇඳුම් පැළඳුම් අවශ්‍යතාවය. ඒක බොහෝ වෙලාවට මානසිකයි. ඒ කියන්නේ අපි ඇඳුම් ඇඳගත්තොත් අපට පාරේ යන්න පුළුවන්. නැත්තම් මිනිස්සු අපට hina වෙනවා. ගල් ගහනවා. පාරේ යන්න බෑ. අපි හොඳ ඇඳුමක් ඇඳේ නැත්තම් මිනිස්සු පිළිගන්නේ නැහැ. අපට ගෞරවයක් ලැබෙන්නේ නැහැ. මානසිකවනේ. කායික වෙන්නත් පුළුවන්. දැන් නුවරඑළිය වගේ සීතල නගරයක හෝ සීතල රටකට ගියාම අපට අනිවාර්යයෙන් ඇඳුම් කීපයක් අවශ්‍ය වෙනවා. ඇඟ වෙවුලන්න ගන්නවා. ඇඟ කියනවා දැන් මට උණුහුම ඕනේ කියලානේ. එතනදී කායික වෙන්න පුළුවන්. ඒක තමයි සමහර ඒවා කායිකයි, සමහර ඒවා මානසිකයි. දැන් අධ්‍යාපනයක් අපි ලබන්න ඕනේ. මානසිකයි. කායිකෝ කියන්නේ නැහැ අපිට කොහෙවත් අපේ ඇඟෙන් දැනෙන්නේ නැහැ ඉගෙන ගනින් කියලා කියනවා. අපි මානසිකව දකිනවා. අපි ඉගෙන ගත්තොත් අපට තැනක් ලැබෙනවා. ඉගෙන ගත්තොත් අපිට කොහේ හරි අපට පුටුවක් තියෙනවා මුදල් උපයන්නේ. ඒක මානසිකයිනේ. ඒ වගේ මිනිසාට ජීවත් වෙන්න මේ අවශ්‍යතා අනිවාර්යයි. ඒවා කායික හෝ මානසික ඇති. ඒක තමයි අවශ්‍යතා කියන්නේ. ජීවත් වීමට අනිවාර්යයෙන්ම සපුරා ගත යුතු බවට මිනිසා තුළ කායික හෝ මානසික ඇතුළත තත්ත්වයන් තමයි අවශ්‍යතා කියන්නේ. ඒකටම බැඳුණු ඒකට බද්ධ සංකල්පය තමයි මිනිස් වූමනා. මිනිස් වූමනා කියන්නේ අවශ්‍යතා සපුරා ගන්නා විවිධ ආකාරයන්. එහෙම නැත්නම් අන්ලෙසකින් කිව්වොත් අවශ්‍යතා සපුරා ගැනීම පිණිස පුද්ගලයන්ට අවශ්‍ය නිශ්චිත භාණ්ඩ හා සේවා. අවශ්‍යතා සපුරා ගන්නා විවිධ ආකාර තමයි වූමනා කියන්නේ. විවිධ ආකාර විවිධ ක්‍රම. ඒක වෙන විදිහකට කිව්වොත් අවශ්‍යතා සපුරා ගැනීමට නිශ්චිත භාණ්ඩයකට හෝ සේවාවකට දක්වන කැමැත්ත. නැත්නම් නිශ්චිත භාණ්ඩයක් හෝ සේවාවක් සඳහා ඇතිවන ඕනෑකම උපයෝගීතාවය තමයි වූමනා කියන්නේ. නිදසුනක් වශයෙන්. දැන් පුද්ගලයින්ට කුසගින්න දැනුනම ආහාර පාන කියන අවශ්‍යතාවය ඇති වෙනවා. ආහාර අවශ්‍යතාවය හිතන්නකෝ. ආහාර අවශ්‍යතාවය හැමෝටම පොදුයි. යම් කෙනෙකුට එතනදී බත් වූමනා වෙන්න පුළුවන්. බත් යාගේ වූමනා බත්.
තවත් කෙනෙකුට පාන් වෙන්න පුළුවන්. තවත් කෙනෙකුට පීස වෙන්න පුළුවන්. තවත් කෙනෙකුට අපි හිතමු මොනවද බිත්තරාප්ප වෙන්න පුළුවන්. පානයක් ගත්තොත් යම් කෙනෙකුට වතුර වෙන්න පුළුවන්. තව කෙනෙකුට තේ එකක්, නැත්නම් කෝපි එකක්, නැත්නම් කොකා කෝලා එකක්, නැත්නම් EGB එකක් වෙන්න පුළුවන්. තේරෙනවද? අන්න නිශ්චිතයි. මට EGB නැත්නම් මම කෑම කන්නේ නැහැ. මට කෝපි නැත්නම් මට ස්ට්‍රින්ග් උපස් ඉන්දියාප්ප කන්න බෑ. නිශ්චිතයි. ඒ වගේ අවශ්‍යතා සපුරා ගැනීමට නිශ්චිත භාණ්ඩයක් හෝ සේවාවක් සඳහා ඇතිවන කැමැත්ත නැත ඕනෑකම තමයි වුමනා කියන්නේ. තේරුණානේ? එතකොට මේ අවශ්‍යතා සහ වුමනා ගැන කතා කරද්දී අපිට කතා නොකරම් බෑ අවශ්‍යතා සහ වුමනා අතර අසමානතා. සාමාන්‍ය විභාගෙට මගේ මතකයේ හැටියට අවුරුදු 3කට 4කට සැරයක් අහනවමයි මේ ප්‍රශ්නේ. අවශ්‍යතා සහ වුමනා අතර වෙනස. එකම එක අවුරුද්දක ළඟලගත් ඇහුවා. මේ අවුරුද්දට ඊළඟ අවුරුද්දට ඇහුවා. ඩෙෆිනිට්ලි මේක ගොඩකට අහනවා. එක්ක ආර්ථික විද්‍යාවේදී හරි ටච් වෙන ඕගලන්ට. පළවෙනි එක අවශ්‍යතා සහ වුමනා උදාහරණ කිහිපයක් මේ තියෙනවා. අපි කියවපුවම තමයි ආහාර පාන බත් වෙන්න පුළුවන්, පාන් වෙන්න පුළුවන්, තේ කෝපි වෙන්න පුළුවන්. ඇඳුම් කිව්වම සාරි, කමීස, ගවුම් වෙන්න පුළුවන්. නිවාස කිව්වම එක්ක තනි නිවාස, තට්ටු නිවාස, එක්ක බංගලා එහෙම වෙන්න පුළුවන්. අධ්‍යාපනයකොත් පාසල් අධ්‍යාපනයේ, පිරිවෙන් අධ්‍යාපනයේ, විශ්වවිද්‍යාල අධ්‍යාපනයේ එකිනෙකට වෙනස්. දැන් මට විශ්වවිද්‍යාල අධ්‍යාපනයක් ඕන වෙද්දී ඔබට පිරිවෙන් අධ්‍යාපනයක් ඕන වෙන්න පුළුවන්. ඒක එකිනෙකාට වෙනස් නේ. ඒ වගේ. එතකොට අවශ්‍යතා සහ වුමනා අතර අසමානතා ගැන දැනගන්න ඕන කියලා මම කිව්වේ එක්ක ආර්ථික විද්‍යාවේදී ඔබට ලියන්න වෙනවා. එක්ක ව්‍යාපාර අධ්‍යයනයේදී. බොහෝ වෙලාවට සමහර අවුරුදු වල එකම අවුරුද්දේ මේ පේපර් දෙකේම අහලක් තියෙනවා. තේරෙනවද? සාමාන්‍යයෙන් මම දෙන උපදේශය තමයි මේ වගේ වෙනස්කම් අසමානතාවතා කියන වෙනස්කම්. අසමානතාන සෑම ප්‍රශ්නයකම අසමානකම් ගොඩක් තියෙනවා නම් සාමාන්‍යයෙන් 4ක්ම ලියන්න. ඒක තමයි මගේ එක්ස්පීරියන්ස් එකෙන් මම කියන්නේ අසමානකම් ගොඩක් තියෙනවා නම් අසමානකම් 4ක් සාමාන්‍යයෙන් මාකින් ස්කීමින් අපේක්ෂා කරනවා. අසමානකම් 4ට සමහරට ලකුණු එක බැගින් 4ක් ලැබෙනවා. සමහරට ප්‍රශ්නයක අයන් හෝ ආ කියන කොටසක් වශයෙන් ආවොතින් 4ම අපේක්ෂා කළොත් ලකුණු භාගය බැගින් ලකුණු 2ක් ලැබෙනවා 4ට. ඒ නිසා 3ක් ලියුවොත් ලකුණු 1ක් හෝ භාගයක් අහිමි වෙනවා. තේරෙනවද? සමහර කන්සෙප්ට් වල අසමානකම් ගොඩක් නැහැ. එතනදී සාමාන්‍ය විභාග අපේක්ෂා කරන 2යි. මම කෝකරන ළමයිට කියන ස්ටෑන්ඩ් බයි 3ක්ම ලියපල්ලා කියලා. 2 තමයි සාමාන්‍ය ගාන. ඒ වෙලෙම අපි දැන් ඒක අපි අත්දැකීමෙන් ගන්නද අපි දන්නවා යම් කන්සෙප්ට් වල අසමානකම් අපි කතා කරනවා. මේ වගේ සංකල්ප සී ගානක් අපි කතා කරේ විෂය නිර්දේශයේ ඒ කතා කරද්දී ඔබට දැනෙනවා අසමානකම් ගොඩාක් තියෙනවා නේද? එහෙනම් 4ක් අනිවාර්යයෙන්ම ලියන්න විභාගෙට. නැත්තම් 2ක් ඇති. නැත්තම් මැක්සිමම් 3ක්. පළවෙනි වෙනස්කම තමයි අවශ්‍යතාවල ජීවත් වීමට අත්‍යවශ්‍යයි. අවශ්‍යතා ජීවත් වීමට අත්‍යවශ්‍යයි. නමුත් වුමනා මේ පැති වුමනා අත්‍යවශ්‍ය නැහැ. වුමනා අත්‍යවශ්‍ය නැහැ. දැන් මේක සමහර ළමයි පොඩ්ඩක් ව්‍යාකූලව හිතන. එච්චර හිතන්නේ මේවා ගැඹුරු දේවල් නැහැ මේ විෂය තුල. අවශ්‍යතා ජීවත් වීමට අත්‍යවශ්‍යයි. කියන්නේ කුසගින්න හැදුනම ආහාර පාන ගත්තේ නැත්නම් මොකද වෙන්නේ? මැරෙනවා. ලෙඩක් හැදුනම බෙහෙත් ගත්තේ නැත්නම් මොකද වෙන්නේ? ලෙඩ බෙහෙත් ගන්න ඕන අසනීපයකට නම් මැරෙනවනේ. මේ ජීවත් වීම අත්‍යවශ්‍යයි. හැබැයි අපි වුමනා අත්‍යවශ්‍ය නැහැ කියන එකේ තේරුම කුසගින්නට අපි බත්ම කන්න කියලා නීතියක් නැහැ. බත් කෑවේ නැත්නම් මැරෙන්නේ නැහැ. පාන් කන්න පුළුවන්. පාන් කෑවේ නැත්නම් කේක් කන්න පුළුවන්. තේරෙනවද? ඒ නිසා දැන් ජීවත් වෙන්න ඇඳුම් පැළඳුම් අත්‍යවශ්‍යයි. ඇඳුම් පැළඳුම් කියලා අපි සාරියක් අඳින කෙනෙක් සාරියක් ඇඳෙන්නේ නැහැ කියලා මැරෙන්නේ නැහැ. ගවුමක් අඳින්න පුළුවන්. නේ? පිරිමි කෙනෙක් නම් අපි හිතමු කලිසමක් ඇඳෙන්නේ නැහැ කියලා මැරෙන්නේ නැහැ. සරමක් අඳින්න පුළුවන්. නැෂනල් ෂූට් එකක් අඳින්න පුළුවන්. ඒ නිසා වුමන අත්‍යවශ්‍ය නැහැ. කිසියම් වුමනාවක් අපට නම් කරන්න බෑ. මේක ජීවත් වෙන්න අත්‍යවශ්‍යයි. මේක නැත්තම් මැරෙනවා. බත් කෑව නැත්තම් මැරෙනවා. එහෙම කියන්න බෑ. අන්න ඒ අර්ථයෙන් අපි ඒ කෝණයෙන් තමයි අපි කියන්නේ ජීවත් වීමට අවශ්‍යතා අනිවාර්යයි. අත්‍යවශ්‍යයි. වුමන අත්‍යවශ්‍ය නැහැ. හරිනේ? පළවෙනි වෙනස. දෙවෙනි එක තමයි අවශ්‍යතා සෑම පුද්ගලයෙකුටම පොදුයි. නැත්නම් අවශ්‍යතා පොදුයි. වුමනා විවිධයි. පුද්ගලයන් අනුව වෙනස් වෙනවා. සමාන නැහැ. දැන් කුසගින්න නැතුනම ආහාර පාන අවස්ථාවේදී ලෝකෙ හැම කෙනෙකුටම අවශ්‍ය වෙන්නේ ආහාර පානනේ. ගල් ඕන වෙන්නේ නැහැ. යකඩ නැත්තම් බෝතල් කටු නැත්තම් හිස් බල්බ ගිලින කවුරුත් උත්සාහ කරන්නේ නැහැ. පොදුයි. හැමෝටම පොදුයි. නේ? නමුත් වුමනා විවිධයි. විවිධයි.
දැන් ඇඳුම් පැළඳුම් වලදී දැන් යම් කෙනෙකුට අපි හිතමු නැෂනල් ෂූට් එකක්. තව කෙනෙකුට ෂෝට් ඇන්ඩ් ටී-ෂර්ට් එකක්. තව කෙනෙකුට ට්‍රවුසර් එකක්. තව කෙනෙකුට අධික කමිසයක්. කොට කමිසයක්. නේ විවිධ දේවල් ඒක විවිධයි. ඒක අපිට කියන්න බෑ. ආහාර පානත් විවිධයි. එකම අපි හිතමු දැන් උදේ බ්‍රෙක්ෆාස්ට් එක කියලා උදේ ආහාරයට කෙනෙකුට ඉන්දියාප්ප වෙන්න පුළුවන්. තව කෙනෙකුට පාන්, තව කෙනෙකුට බත්, තව කෙනෙකුට කිරිබත්, එහෙමනේ. තව කෙනෙකුට කහබත්. විවිධයි. ඒ නිසා අනිවාර්යයෙන්ම අවශ්‍යතා හැමෝටම පොදුයි. එනමුදු වුවමනා පොදු වෙන්නේ නැහැ විවිධයි. අසමානකම් දෙකක් තියෙනවා. තුන්වෙනි අසමානතාවය තමයි අවශ්‍යතා සාපේක්ෂව සීමිතයි. සීමිතයි වුවමනා සීමිතයි. දැන් මිනිසාට ජීවත් වීමට මූලික අවශ්‍යතා කීපේ නෝනේ. ඇඳුම්, ආහාර, නිවාස, සෞඛ්‍ය, ආරක්ෂාව, අධ්‍යාපනය, ප්‍රවාහන ඒ වගේවනේ. ඒවට ප්‍රමාණාත්මකව මනින්න පුළුවන්, ගනින්න පුළුවන්. එනමුදු වුවමනා ගනින්න බෑ. වුවමනා අසීමිතයි. වුවමනා අසීමිතයි. දැන් ආහාර පානකම ආහාර පාන වර්ග කීයක්ද? මොනතරම් අලුතෙන් ආහාර පාන වර්ග හැදෙනවද? නේ? අපි සංචාරය කරද්දී සංචාරක හෝටල් වලට ගියාම අපි වෙඩින්ස් වලට ගියාම අපි කොච්චර අලුත් ආහාර පාන දකින්නවද? ඒවා විවිධයි. ඒවා සීමාවක් නැහැ. සීමාවක් නැහැ. එනිසා ඒවා සීමිතයි. කෙලවරක් නැහැ වුවමනාවල. තුනයි. හතරවෙනි එක තමයි අවශ්‍යතා ප්‍රාථමිකයි වුවමනා ද්විතීයයි. ප්‍රාථමික කියන්නේ මුල් කියන එකනේ. මුලින් ඇති වෙන අවශ්‍යතා නිසා ප්‍රාථමිකයි. හරිද? අවශ්‍යතා ඇතුණට පස්සේ තමයි වුවමනා ඇති වෙන්නේ. නිසා අපි ඒකට කියනවා ද්විතීයයි කියලා. ඊළඟ වෙනස්කම තමයි අවශ්‍යතා ව්‍යාපාරිකයින්ට නිර්මාණය කරන්න බෑ. එනමුත් වුවමනා නිර්මාණය කරන්න පුළුවන් ව්‍යාපාරිකයෝ. දැන් ව්‍යාපාරිකයෝ දැවැන්ත ප්‍රචාරණයක් කරනවා කුසගින්න හැදුනම ආහාර ගන්න එපා. වතුර බින්දුවක් විතරක් බොන්න. ආහාර ගන්න සෑම වේලක් පාසාම ආවුස පැය පහකින් අඩු වෙනවා. අපි මේ වගේ දෙයක් දැම්ම ඒත් මිනිස්සු ඒක අහන්නේ නැහැ. කන්න එපා මොනවා හරි. මිනිසාට නිර්මාණය කරන්න බෑ. එබැවින් මිනිස්සුන්ට කියන ආහාර පාන නැතුව අපි හිතමු මොනවා හරි ගහක කොළ වගේ දෙයක් කුඩු කරලා ඒ ඩස්ට් එක ගන්න කියලා. මිනිස්සු ඒක අහන්නේ. ඒක වෙනස් කරන්න බෑ. කිසිදු ව්‍යාපාරිකයෙකුට අවශ්‍යතා අලුත් කරන්න ඕ අලුතෙන් හදන්න නිර්මාණය කරන්න බෑ. තේරුණාද? නමුත් වුවමනා නිර්මාණය කරන්න පුළුවන්. විවිධ ආහාර වර්ග හදන්න පුළුවන්. විවිධ ආහාර වර්ග හදලා ඒවට කිලිම දිව පිනවන, රස පිනවන ආකාරයේ ආකර්ශනීය ප්‍රචාර දැන්වීම් දාලා අපිට ඒ ආහාර පාන දුවනක් ඇති කරන්න පුළුවන්. ඒ නිසා වුවමනා මිනිස්සු ව්‍යාපාරිකයන්ට ඇති කරන්න පුළුවන්, නිර්මාණය කරන්න පුළුවන්. අවශ්‍යතා කවදාකවත් නිර්මාණය කරන්න බෑ. ඊළඟ වෙනස්කම තමයි සමාජ බලවේග මගිනුත් වෙනස් කරන්න බෑ අවශ්‍යතා. ව්‍යාපාරික පමණක් නොවේ. පිටු ආගමික සංවිධානයක් වෙන්න පුළුවන්. සමාජීය සංවිධානයක් වෙන්න පුළුවන්. පරිසර සංවිධානයක් වෙන්න පුළුවන්. අන්තර්ජාතික සංවිධානයක් වෙන්න ඒ වගේ මිනිස් බලවේගයන්ටත් මේ අවශ්‍යතාව වෙනස් කරන්න බෑ. අපි හිතමු කිසියම් පරිසර සංවිධානයක් කියනවා දැවැන්ත ප්‍රචාරණයක් දීලා වැඩමුළු පවත්වලා මේ ඇඳීම නිසා මිනිස්සුන්ට මේ ඇඳුම් වල තියෙන මොන හරි කිමිකල් රසායන ද්‍රව්‍යයක් නිසා මිනිස්සුන්ට ලෙඩ රෝග ඇති වෙනවා. ඇඳුම් රෝග ඇති වෙනවා. ආයු කාලය අඩු වෙනවා. ඒ ඇඳුම් මදින්න එපා. කිව්වොත් මිනිස්සු ඇඳුම් මදින්න නැතුව පෙට්ටි එක බහිනවද? නැත්තම් බැරල් එකක් බස්ස ගන්නවද? නෑනේ. ඒක කරන්න බෑ. අපි ඇඳුම් මදිනවා කොහොමද? ඒ නිසා සමාජ බලවේග ව්‍යාපාරිකයන්ට වගේම සමාජ බලවේග වලටත් මේ අවශ්‍යතා වෙනස් කරන්න බෑ. නමුත් වුවමනා වෙනස් කරන්න පුළුවන්. විවිධ සමාජ බලවේග කිව්වොත් එහෙම අසවල් ආහාරය ගන්න එපා ඒක හොඳ නෑ ඇඟට. අපි ගන්නෙ නෑ. ඕන තරම් දෙකකින් තියෙනවනේ. සමහර කිරි පිටි වර්ග අපි අත්හරිනවා. ඇයි විකිරසිලි අඩංගුයි කියලා අපේ පිළිගැනීමක් තියෙනවා. සමහර ඒවා මේ දේ වැඩි කියලා පිළිගැනීමක් තියෙනවා නේ. ඒ නිසා ඒවා වෙනස් කරන්න පුළුවන්. වුවමනා වෙනස් කරන්න පුළුවන්. ඊළඟට අවශ්‍යතා සාමාන්‍යයෙන් උපතින්ම ඇති වෙන්නේ. උපතින්ම. නමුත් වුවමනා පස්සේ ඇති වෙන්නේ. පසු ඇති වෙන්නේ. අවශ්‍යතා උපදී. ඒක ද කුසගින්නට ආහාර පාන කියන එක අපේ උපතින්ම ගෙනෙන දෙයක්. ඇඳුම් පැළඳුම් කියන අපි උපතින්ම අරගෙන එන එක. තොරතුරු දැනගන්න, අපි ඉගෙන ගන්න, යමක් දැනගන්න, අධ්‍යාපනය කියන උපතින්ම අරන් ඉන්නේ නේ. ඒව උත්පත්තියෙන් එන දේවල්. නමුත් වුවමනා පස්සේ ඇති වෙන්නේ. ඕකට සමහර ශිෂ්‍යෝ අපිත් එක්ක ආගිව් කරලා තියෙනවා. සර් වුවමනාත් උපතින්ම ඇති වෙන්න බැරිද කියලා. බෑ. උපතින්ම ඇති වෙන්නේ නැහැ. වුවමනා පස්සේ ඇති වෙන්නේ. අවශ්‍යතාවත් පස්සේ නෑ. අවශ්‍යතාව පස්සේ ඇති වෙන්නේ නැහැ. දැන් උදාහරණයක් වශයෙන් පුංචි අසරණ දරුවෙක් ගැන හිතන්නකෝ. එතන පුංචි දරුවෙකුට අම්මලා තාත්තලා මව් කිරි ලබා දෙන ඊට පස්සේ කිරිපිටි වර්ග වලින් කිරිපිටි ලබා දෙන පොඩි කාලේනේ. ඒ වගේම
අසරණ වෙච්ච දරුවෝ සමාට බස් ස්ටෑන්ඩ් එකේ නැත්තම් ස්ටේෂන් එකේ බංකුවක් උඩ දාලා යන දරුවෝ මොකද කරන්නේ? රජයේ බාර අරගෙන ළමා නිවාසයකට බාර දීලා ඒ ළමයාට රැකවරණ දෙනවා. ඒ පුංචිම කියන්නේ කිරිබොන වයසේ අතදරු පුංචිම දරුවෙකුට බෝලර කොත්තමල්ලි නිර්දේශ කරන වෛද්‍යවරු. කියන්නේ මව් කිරි වලින් එන පෝෂ්‍යදායී තත්වයයි එයාට අවශ්‍ය සෞඛ්‍යම ආරක්ෂාව දෙකම ගන්න කොත්තමල්ලි පොවනවා පාංකඩයක දාලා. නේ? ඒ කිරිපිඩ දෙන්න පෙර තත්වයේ. එතකොට එයා ඒකට හුරු වෙනවා. අර අනිත් දරුවන්ට කිරිපිඩ මව් කිරි හෝ කිරිපිඩ දෙනවා. එයා කිරි වලට හුරු වෙනවා. මේ දෙන්නම බහ තෝරන වයසට එනවනේ. අම්මා තාත්තා ඔහොම කියලා කියවන වයසක් එනවනේ. බහ තෝරද්දි දැන් බහ තෝරන්න පෙර මේගොල්ලන්ට දැන් මව් කිරි හරි කොත්තමල්ලි හරි අවශ්‍ය නම් මේ දෙන්නම අඩන එකනේ කරන්නේ. බහ තෝරද්දි මුන් ඉල්ලන මොන හරිනේ. බහ තෝරද්දි කුක්කු නැත්නම් කුක්කු ගන්නවා. නේ? අර මොනවද කියන්නේ? මල්ලි. ඌට කුක්කු පුරුදු නැහැ. ඌ කියන්නේ මල්ලි. ඒ කොත්තමල්ලි දිල පුරුදුලා තියෙන්නේ. අන්න එන මොකද උනේ? කොත්තමල්ලි කියන එක පුරුදු කරේ කොහෙන්ද? සමාජයෙන් පසු උපතින් අරන් ආවේ නේ. නිසා වූමනා පැහැදිලිව. ඒ උදාහරණ මම පෙන්නුවේ වූමනා පැහැදිලිව අපි සමාජයෙන් ලබා ගන්න. සමාජයෙන් අපි ඉගෙන ගන්න. නමුත් අවශ්‍යතාවය කියන එක උපතින්ම අරගෙන එනවා. ඊළඟට අවශ්‍යතා පුද්ගලයන් හා බද්ධ වෙලා නැහැ. හැමෝටම පොදුයි ඒක. අවශ්‍යතා පුද්ගලයන් බද්ධ වෙලා නැහැ. හැමෝටම කුසගින්නට ආහාර පාන එක පොදුයි. ඒ කාට බද්ධ වෙච්ච දෙයක් නෙවෙයි, කාටවත් අයිති දෙයක් නෙවෙයි. නමුත් වූමනා කියන එක පුද්ගලයන් සමග බද්ධ වෙනවමයි. වූමනා කියන එක පුද්ගලයන් සමග පුද්ගලික සමීප වෙනවා. ඒකයි බද්ධ වෙනවා කියන්නේ. දැන් නිදසුනක් වශයෙන් සමහර අය කියනවනේ මට නම් රැයට බත් නැත්තම් නිින්ද යන්නේ නැහැ. බත් කෑවේ නැත්නම් නිින්ද බද්ධ වෙලා. නමුත් තව කෙනෙක් නෑ මට නම් එහෙම කරන්න මට නම් රැයට ඕන දෙයක් කන්න පුළුවන්. තේරෙනවද? ඒක දැන් සමහර කෙනෙක් මට උදේට නම් බත් ඕනේ. තේරෙනවද? අන්න බද්ධ වෙලා. මට කොහොම හරි මම ලංකාවේ විශ්වවිද්‍යාලයක උපාධියක් ගන්න ඕනේ. ඒ අධ්‍යාපනයට බද්ධ වෙලා. සමහර කෙනෙක් මට නම් විශ්වවිද්‍යාලයක ඕනම තැනක මට අඩු ගන්න ඩිප්ලෝමා එකක් හරි කරගත්තොත් ඇති. තේරෙනවද? ඒ වගේ වූමනා පුද්ගලයන්ට බද්ධ වෙලා තියෙනවා. නමුත් අවශ්‍යතා පුද්ගලයන්ට බද්ධ වෙලා නැහැ. ඒ වගේ අසමානකම් පෙළක් තියෙනවා. මේකෙන් මම නිර්දේශ කරන විභාගයට නැවත අහනවා මේ ඉස්සරහට ඇහුවොත් අනිවාර්යයෙන්ම වෙනස්කම් හතරක් ලියන්න. ඊළඟට මිනිස්සු වූමනා සපුරා ගන්න ආකාර අපි දැනගන්න ඕනේ. ව්‍යාපෘති දින හැදෑරීමේ මිනිස්සු වූමනා සපුරා ගන්න ආකාර. ඒ තමයි පළවෙනි එක තමයි වෙළඳ පොලෙන් භාණ්ඩ ආසයව මිලදී අරගෙන සපුරා ගන්න. ප්‍රධානම එක ඒකනේ. අපිට විවිධ දේ වූමනා වෙන ඇඳුම් පැළඳුම් වූමනා වෙනවා. ආහාර පාන වර්ග විවිධ ක්‍රීඩා භාණ්ඩනේ විවිධ රස කැවිලි වර්ග අවශ්‍ය වෙනවනේ. ඒ අන්නේ දේවල් අපි ගොඩක් වෙලාට සපුරගන්නේ වෙළඳ පොලේ. විවිධ වෙළඳ පොලේ විවිධ වෙළඳ සැල් වර්ග තියෙනවා. ඒ වෙළඳ සැලට ගිහිල්ලා අපි මුදල් ගෙවලා භාණ්ඩ ආසය මිලදී අරගෙන පාවිච්චි කළා තමයි සපුරගන්නේ. ප්‍රධානම එක ඒකයි කියලා පැහැදිලියි. වෙළඳ පොලෙන් භාණ්ඩ මිලදී ගැනීමෙන්. තව ක්‍රම තියෙනවා. මිනිස් වූමනා සපුරගන්නේ එතනින් පමණක් නෙවෙයි. දෙවෙනි ක්‍රමය තමයි භාණ්ඩ හෝමාරු තුලින්. මේ භාණ්ඩ හෝමාරුව ඇතැමුන් අතීතයට ලඝු කලාට අතීතයට සින්න කලාට මේක වර්තමානයේ තියෙනවා. දැන් මම විශ්වවිද්‍යාල අධ්‍යාපන ලැබෙන කාලේ දකුණු පළාතේ නාකියාදීනිය කියන ප්‍රදේශයේ පිටිසර ගම්මානයක මගේ මිත්‍රයෙක් ගෙදරක යනවා. ඒ ගෙදර ගියාම ඒ ගෙදර තාත්තා හෙඩ් මාස්ටර් කෙනෙක් විදුලපතිවරයෙක් හිටපු ඒ තාත්තා අම්මයි කඩයක් පවත්වනවා. ගමටම තියෙන මං හිතන්නේ ඒ කඩේ විතරයි ඒ කාලේ තිබුණේ. ඒ කඩේට ඉතින් ගමේ අහිංසක මිනිස්සු එනවා බඩු ගන්න පාන් ගන්න තේ කොළ ගන්න සීනි ගන්න උදේට අවශ්‍ය දේවල් ගන්න තේරෙනවා. ගොඩක් අය අරන් එන්නේ එක්කෝ වැටිච්ච ගොරක ටිකක් අරන් එනවා. සමහර අය පලා වර්ග කපලා පලා මිටි ටිකක් හදාගෙන එනවා. සමහර අය ගෙදර තියෙන පළතුරු ටික අරන් එනවා. ඒව දිලද මරව ගන්න. භාණ්ඩව මාරු. මුදල් භාවිතයක් නැහැ. තාමත් තියෙනවා. තාමත් කියලා ඕගොල්ලෝ පිට කරනවා. සමහරට ඕගොල්ලන්ගේ වාහනේ විකුණන යාළුවෙකුට යාළුවගේ වෙන වාහනයක් ගන්නවා. තමන්ගේ කැමැත්ත මත භාණ්ඩ හෝමාරුනේ. එහෙනම් අපි වෙළඳ පොලෙන් මිලදී ගැනීම පමණක් නෙවෙයි භාණ්ඩ හෝමාරුව මගිනුත් එදා වගේ මදත් අපි වුමනා සපුරා ගන්නවා. ඊළඟට තව ක්‍රමයක් තමයි අන් අයගෙන් ඉල්ලීමෙන්. අන් අයගෙන් ඉල්ලීමෙන් නැත්තම් අපි කියන අන් අයගෙන් අයදීමෙන් කියලා. පයි බෙගින් කියලා කියන්නේ සිඟා කෑම කියලා කියන්නේ. අපි සිඟා කනවා. මමත් ඉල්ලනවා යම් දේවල් මගේ මම දන්න අය ගෙන්නේ. ඔයගොල්ලොත් ඉල්ල ගන්නවා. එහෙම පුළුවන්. ඒක අපිට හිඟ දෙයක් අපි දන්න කෙනෙක් ළඟ තියෙනවා. අපි යාගෙන් ඉල්ල ලබා ගන්න පුළුවන්. එහෙම ලබාගෙනත් අපි වුමනා සපුරා ගන්නවා. හතරවෙනි ක්‍රමය තමයි ස්වයං නිෂ්පාදනය මගින්. අපිට වුමනාදී අපටම පුළුවන් නිෂ්පාදනය කරගන්න. දැන් මේ දවස්වල විශේෂයෙන්ම කොවිඩ් වසංගතයත් එක්ක මිනිස්සු ගොඩක් අය හුරු වුණා
තමන්ගේ ගෙවත්තේ තමන්ට අවශ්‍ය බොහෝ දේ වගා කරගන්න. රම්පේ කරපිංච ටික, සමහරට අමු මිරිස් ටික, එළවලු ටික, පලාවර්ග ටික තමන්ම වගා කරගත්තනේ. තමන්ට ගොඩක් එළියට යන අවශ්‍යතාව බැහැර කරගන්න පුළුවන්. කඩවලට ගිහිල්ලා කොවිඩ් බෝවීම අවදානම අඩු කරගන්න පුළුවන් නේ. ඒ වගේ තමන්ම නිෂ්පාදනය කරගත්තා. තමන්ට අවශ්‍ය දේ තමන්ම නිෂ්පාදනය කරගෙන තමන්ගේ වුණ අසුපුර ගන්න පුළුවන්. ඒක එදත් කරනවා, අදත් කරනවා, හෙටත් කරනවා ඇති. ඊළඟ එක තමයි බලහත්කාරය. බයි ෆෝස්. එකක් තියෙනවනේ. සමහර අය තමන්ගේ වුමන අසපුර ගන්නවා අන් අයගෙන් උදුරවාගෙන බලහත්කාරය. එහෙමත් තියෙන එක හොඳ දෙයක් නොවේ. නමුත් එහෙමත් කරනවා. ලංකාවෙත් ලෝකෙත් කොතනක කරනවා. නේ? සමහරට ආහාර පාන උයනකම් උයලා අපි මුළුතැනගේ ඒක වහලා තිබ්බන් පස්සේ හොරෙක් කැවිලා මොකද කරන්නේ? ටික අරන් ගිහලා කනවා. ඒ වගේ රත්තරන් බඩු වෙන්න පුළුවන් ඕන දෙයක් අන් අයගේව අපි උදුර ගන්නවා. එහෙමත් වුමනස පුර ගන්න සමහර අය. හොඳ දෙයක් නොවේ. ඒක නැවත කියනවා. අනිත් එක තමයි අන් අයගේ පරිත්‍යාග. සමහර අපිට ඉල්ලන්නේ නැතුවම අපට පරිත්‍යාග වෙනවනේ. දැන් උදාහරණයක් වශයෙන් අපිට අපේ ගෙවත්තේ ගොඩක් පළතුරු වර්ග තියෙනවා. පළතුරු ඉද්දිලා පැහිලා අපි නෙලා ගත්තම අපිට වෙන්න අපි අල්ලපු ගෙදරටත් දෙනවා. අපි හිතවත් අයටත් දෙනවා. ඒක ඒගොල්ලන්ගේ වුමනාව නිකම්ම ඉෂ්ට වෙනවා. ඔය වගේ ක්‍රම ගණනාවකින් අපේ අවශ්‍යතා අපේ මිනිස් වුමනා සපුරා ගැනීම හැකියාව තියෙනවා. ඊළඟට අපි ව්‍යාපාර සංකල්පය විග්‍රහ කරයි කියන ඒකකයට තෙමෙන උප ඒකකයක් තියෙනවා නිෂ්පාදිත. මොකද ව්‍යාපාර ගැන කතා කරද්දී මේ ව්‍යාපාර සෑම ව්‍යාපාරයක්ම නිරන්තරයෙන්ම අඛණ්ඩව නිර්මාණය දෙනවා. අපි කියන්නේ සෑම ව්‍යාපාරයක්ම නිර්මාණකෙක් වෙනවා. සෑම ව්‍යාපාරිකයෙක්ම අපි කියන නිර්මාණකරුවෙක්. ඇයි එක්කෝ භාණ්ඩ හදනවා, එක්කෝ සේවා හදනවා. එක්කෝ භාණ්ඩ නිෂ්පාදනය දෙනවා, එක්කෝ සේවා නිෂ්පාදනය දෙනවා. මොකද මිනිස්සුන්ගේ වුමනා ඉෂ්ට කරන්නේ එක්කෝ භාණ්ඩ මගින්, සේවා මගින්. ඒ නිසා අපි භාණ්ඩ සේවා නැත්නම් නිෂ්පාදිත ගැන කිසියම් අදහසක් මේ පාඩමේදී ලැබෙනවා. මේකේ පුළුල් කොටස අපි මං වගේ ඉදිරි පාඩම්වල අලෙවි කරන පාඩමේදී කරන්න පුළුවන්කම ලැබෙනවා. නිෂ්පාදිතකම භාණ්ඩ සේවා කියන වලට වඩා අර්ථය පුළුල් ළමයි. ඒ අර්ථය ගැඹුරුයි. ප්‍රොඩක්ට්ස් කියවම. නිෂ්පාදිත කියන්නේ මිනිස් අවශ්‍යතා සහ වුමනා තෘප්තිමත් කරන වෙළඳපොළට ඉදිරිපත් කළ හැකි ඕනෑම දෙයක්. ඕනෑම දෙයක් නිෂ්පාදිතයක් වෙනවා. මේකේ වැදගත්ම කාරණා අපි කීපයක් කිව්වා. මිනිස් අවශ්‍යතා සහ වුමනා තෘප්තිමත් කරන්නත් ඕනේ. දැන් යම් කෙනෙක් යම් දෙයක් නිපදෙව්වොත්, නිෂ්පාදනය කළොත් මේ අවශ්‍යතා සහ වුමනා තෘප්තිමත් කරන්නේ නැත්නම්, අවශ්‍යතා සහ වුමනා තෘප්තිමත් කරන්නේ නැත්නම් ඒක නිෂ්පාදිතයක් වෙන්නේ නැහැ. තේරෙනවද? අපි දුමු දැන් මම කිසියම් ආහාර වර්ගයක් නිෂ්පාදනය කළා කියලා. ඒක හැමදෙනාම ප්‍රතික්ෂේප කරන කවුරුත් ඒක පිළිගන්නේ නැහැ. එහෙනම් ඒක නිෂ්පාදිතයක් වෙන්නේ නැහැ. අපි මේ ආහාර ගත්තත් මිනිස්සු බයින වැඩක් නැහැ. මේක අපි ආයි ගන්නෙ නැහැ. මේක කිසි ප්‍රයෝජනයක් නැහැ. මේක බඩ පිරෙන්නෙත් නැහැ. කිසි ගුණයකුත් නැහැ. මේක කෑම පස්සේ ગેස්ට්‍රයිටික් කෙනම නැත්නම් නොයෙක් ලෙඩ හැදුනා. විවිධ දේවල් කියනවා මොකද? ඒක ගන්න නැහැ ඊට පස්සේ. එහෙනම් ඒක නිෂ්පාදිත නැහැ. එහෙනම් පළවෙනි කාරණාව තමයි අවශ්‍යතා සහ වුමනා තෘප්තිමත් කරන්න පුළුවන් වෙන්න ඕනේ. දෙවැනි කාරණාව තමයි වෙළඳ පොළට ගෙන යන්න පුළුවන් වෙන්නත් ඕනේ. වෙළඳ පොළට ඉදිරිපත් කළ හැකි බව ඉෂ්ට වෙන්නත් ඕනේ. තේරෙනවද? ඒක තේරුම එක එක රටවල පවතින පොදු නීති රාමු තියෙනවනේ. ඒ නීති රාමු යටතේ සමහර භාණ්ඩ වෙළඳ පොළ ගෙන යාම තහනම් භාණ්ඩ තියෙනවා. දැන් උදාහරණයක් වශයෙන් අසීස් වැනි මත්ද්‍රව්‍ය වෙළඳ පොළට අපිට ගෙනියන්න බෑ. වෙළඳ පොළේ විකුණන්නත් බෑ, මිලදී ගන්නත් බෑ. තේරෙනවද? හෙරෝයින් ගෙනියන්නත් බෑ, මිලදී ගන්නත් බෑ. ඒ වගේ නීතිමය බාධා වලින් තොරවත්, ඒ වගේම සමාජ බලපෑම් වලින් තොරවත් අපිට වෙළඳ පොළට ගෙනියන්න පුළුවන් වෙන්න ඕනේ. ඒව වෙළඳ පොළෙන් මිලදී ගන්න පුළුවන් වෙන්නත් ඕනේ. ඒක තමයි කියන්නේ අවශ්‍යතා සහ වුමනා තෘප්තිමත් කළ හැකි වූද වෙළඳ පොළට ඉදිරිපත් කළ හැකි වූද ඕනෑම දෙයක් අපි කියනවා නිෂ්පාදිතයක් කියලා. පැහැදිලිද? ඒව බිහි කරන්නේ කොහෙන්ද? නිෂ්පාදිත එන්නේ කොහෙන්ද? ව්‍යාපාරය තුලින්. මිනිසා විසින් ඉටු කරන ව්‍යාපාරය ඇතුළෙන් තමයි නිෂ්පාදිත එළියට එන්නේ. එතකොට ඒ නිෂ්පාදිතයක මූලික ලක්ෂණ අපට විශේෂ තේරුම් ගන්නම වෙනවා. නිෂ්පාදිතයක මූලික ලක්ෂණ කීපයක්ම තියෙනවා. එකක් තමයි මිනිස් වුමනා තෘප්තිමත් කළ හැකි වීම. නැත්නම් තෘප්තිමත් කළ හැකි බව. නිෂ්පාදිතයක් කියලා අපි පිළිගන්නේ, නිෂ්පාදයක් කියලා අපි දකින්නේ මිනිස් වුමනා තෘප්තිමත් කරන්න පුළුවන් දෙයකට පමණයි. බැරි නම් අපි නිෂ්පාදිත කියලා පිළිගන්නේ නැහැ. තේරෙනවද? එතකොට දෙවෙනි එක තමයි මේවා මිනිසා විසින් නිර්මාණය කරනවා. නිෂ්පාදිත සාමාන්‍යයෙන්
ස්වභාවික සම්පත් හැරුණම අනිත් සෑම නිෂ්පාදිතයක්ම මිනිසා විසින් නිර්මාණය කරනවා. දැන් මිනිසට මුහුදක් නිර්මාණය කරන්න බෑනේ. නේ? මුහුද නිර්මාණය කරන්න බෑ. හිරුවෙලිය නිර්මාණය කරන්න ඒ ස්වභාවික දේවල්. ඒ ස්වභාව ධර්මයෙන් ලැබුණු දේ හැර අනිත් සෑම නිෂ්පාදිතයක්ම මිනිසා විසින් නිර්මාණය කරනවා. ඊළඟට වෙළඳපොළ ඉදිරිපත් කළ හැකි බව. ඉස්සෙල්ලා කිව්වා වගේ සෑම නිෂ්පාදිතයක්ම පවතින නීති රීති වලට අනුගතව සමාජ බලවේග සමාජ බලපෑම් වලින් තොරව වෙළඳපොළ ගෙනෙන්න පුළුවන් වෙනවා. වෙළඳපොළේ මිලදී ගන්න පුළුවන් වෙනවා. ඒක තමයි වෙළඳපොළ ඉදිරිපත් කළ හැකි කියන්නේ. ඊළඟට වෙළඳපොළෙන් අත්පත් කරගන්න පුළුවන් වෙනවා. වෙළඳපොළෙන් අත්පත් කරගත හැකි බව කියන දේ ඉෂ්ට වෙන්නේ නැත්නම් ඒ නිෂ්පාදිතයක් නෙවෙයි. අපි හිතමු දැන් මම යම් කිසි භාණ්ඩයක් වෙළඳපොළට දෙනවා. මට ඒක දෙන්න අයිතියක් තියෙනවා. හැබැයි ඒක මිලදී ගන්න ඔබට අයිතියක් නැත්නම් මොකද වෙන්නේ? ඒ ප්‍රොඩක්ට් එකක් වෙන්නේ නැහැ. අයිතිකුත් තියෙනවා. ඊළඟට විවිධත්වයක් තියෙන්නත් ඕන. නිෂ්පාදිත අනිවාර්යයෙන්ම සර්ව සමාන වෙන්න බෑනේ. එකම නිෂ්පාදිතය ව්‍යාපාරිකයෝ 10 දෙනෙක් හැදුවොත් ඒ 10 දෙනාගේම වෙනස්කම් තියෙන්න පුළුවන්. හිතන්නකෝ දන්තාලේප ටූත්පේස්ට් එකම ටූත්පේස්ට් එක විවිධ ව්‍යාපාරිකයෝ හදන එක එක රසයන්ගේ එක එක මොනවද සෞඛ්‍ය ආරක්ෂිත දේවල් අඩංගු කරලා එක එක වර්ණවලින් එක එක ප්‍රමාණවලින් එක එක ඇසුරුම් වලින් නේ විවිධයි. අනිවාර්යයෙන් විවිධ වෙන්න ඕනේ. ගෘහ භාණ්ඩ හිතන්නකෝ. ගෘහ භාණ්ඩ නිෂ්පාදකයෝ 5 දෙනෙක් ගත්තොත් ඒ 5 දෙනා හදලා අපි හිතමු අල්මාරි 5ක් බලන්න විවිධයිනේ. ඒ නිසා අනිවාර්යයෙන්ම නිෂ්පාදිත විවිධයි. ඊළඟට කලකට පසු යල්පැනීමක් වෙනවා. ඒක සාමාන්‍ය විය යුතුම දෙයක්, සාධකයක්, ලක්ෂණයක්. නිෂ්පාදිත ලෝකේ බෞද්ධ දර්ශනය අනුව ලෝකේ කිසිම දෙයක් සදාතනික නැහැ. ඒ වගේ නිෂ්පාදිතත් සදාතනික නැහැ. අනිවාර්යයෙන්ම කලකට පස්සේ යල්පයින් ඔය ලෝකෙන් අයින් වෙලා යනවා. දැන් අපි සමහර ඔයගොල්ලෝ පුංචිම කාලේ පාවිච්චි කරපු නිෂ්පාදිත දැන් ඔබට වැඩක් නැහැ. අපිව දුන්නත් ඔබට තෑගි කළත් මිල අධික එකක් වුණොත් ඔබ පිළිගන්නේ වැඩක් නැහැ. ඔබට යල්පැන ඔබ දැන් පාවිච්චි කරන වෙන දෙයක්. අපේ ජීවන චක්‍රයේ අපේ තියෙන එක එක ජීවන අවදිනේ අපි මේ එක එක අවදි වලට මාරු වෙද්දි අපි අර පරණ භාණ්ඩ අපට අවශ්‍ය නැති වෙනවා. අපිට ඕනේ අලුත් භාණ්ඩ රටාවකට අපි යන්නේ නේ. ඒ නිසා අනිවාර්යයෙන්ම කලකට පස්සේ මේව යල්පයිනවා. දැන් වාහන උනත් අපි හැමදාම එකම වාහනේ පාවිච්චි කරන්නේ නැහැනේ. මෝටර රථයක් අපි අවුරුදු ගාණක් පාවිච්චි කරලා අපි අලුත් එකක් ගන්නවා. අරක අපිට එපා යල්පයිනවා නේ. ඊළඟට මිනිසාට යම් යම් වටිනාකම් එකතු කරනවා. මේ නිෂ්පාදිත මගින් මිනිසාට යම් යම් වටිනාකම් කියන්නේ විශේෂයෙන් අපි කියනවා සෝෂල් වැලියුස් කියලා. සමාජ අගයන් එකතු කරනවා. සමාජ අගයන් කියන්නේ සමාජයේ වැඩි අවධානයට, සමාජයේ වැඩි කතා බහට, සමාජ ගෞරවයට පත්වීමක් තමයි සමාජ වටිනාකම් කියන්නේ. දැන් නිදසුනක් වශයෙන් විවිධ මෝටර රථ තියෙනවානේ. පුංචිම කාර් තියෙනවා. මොනවද ෆියට් වගේ කාර්. එහෙම නැත්නම් පොඩි කාර් තියෙන මාස්ට් වගේ කාර් තියෙනවා. ඒ වගේම සාමාන්‍ය මධ්‍යම මට්ටමේ කාර් තියෙනවා. Toyota Premio වගේ ඒවා. ඊට පස්සේ හොඳම කාර් තියෙනවා Mercedes Benz, BMW, Jaguar වගේ. දැන් එතනදී සාමාන්‍ය Nissan March කාර් එකකින් ඔබ රැකියා ස්ථානයට හෝ නැත්නම් ඔබ වෙනස් සාදයක් වැනි ස්ථානයකට ගිහිල්ලා බහිනවට වඩා තේරෙනවද? Mercedes Benz කාර් එකකින් ගිහිල්ලා බැස්සොත් මොකද වෙන්නේ? සමාජයේ ඇහැ ගැටෙනවා. නැත්නම් කවුරු හරි හැමෝම අහනවා. කවුද දන්නේ මේ Benz එකේ ආවේනේ? කවුරුත් අහන්නේ මේ මාච් එකේ ආවේ කවුද කියලා අහන්නේ නැහැ. මේ මාච් Nissan මාච් පොඩි කාර් එකේ ආවේ කවුද කියලා අහන්නේ නැහැ. තේරුණාද? අහනවා මේ Benz එකේ ආවේ කවුද? මේ Jaguar කාර් එකේ ආවේ කවුද? අන්න අවධානය. අන්න වටිනාකම. තේරුණාද? ඒ වගේ අනිවාර්යයෙන්ම නිෂ්පාදිත වලට පුළුවන් මිනිසාට අගයන් එකතු කරන්න. එක එක නිෂ්පාදිත වර්ග අනුව, එක එක බ්‍රෑන්ඩ් අනුව, බ්‍රෑන්ඩ්ස් අනුව තේරෙනවා. ඒ නිෂ්පාදිතයේ තියෙන ගුණාගුණකම් අනුව පුළුවන් මිනිසාට වටිනාකම එකතු කරන්න. ඊළඟට කිසියම් මිලක් ආරෝපණය කරන්න පුළුවන්කම ලැබෙනවා. කිසියම් මිලක්. දැන් ඕනෑම නිෂ්පාදිතයකට පුළුවන් අගයක් එකතු කරන්න. දැන් ව්‍යාපාරිකයෙක් භාණ්ඩ මහා පරිමාණයෙන් හදලා නිකන් තෑයි කරන්න සූදානම් නැහැ සියල්ලම. යම් කොටසක් තෑයි කරන්න සූදානම් වෙයි. සියල්ලම බෑ. ඒ නිසා ඒකට අනිවාර්යයෙන්ම නිෂ්පාදනය වියදමක් දරනවා. නිෂ්පාදන වියදම් තියෙනවනේ. අමුද්‍රව්‍ය වෙනුවෙන්, ශ්‍රමය වෙනුවෙන්, තාක්ෂණය වෙනුවෙන්, බල ශක්තිය වෙනුවෙන් ඒ වියදම යාට ආවරණය කරන යා ලාභයකුත් එකතු කරනවා. කරලා යා මිලක් ආරෝපණය කරනවා. ඒ නිසා අනිවාර්යයෙන්ම කිසියම් නිෂ්පාදිතයකට මිලක් සාමාන්‍යයෙන් තියෙනවා. ඒ ඔන්න වගේ මූලික ලක්ෂණ කීපයක් තියෙනවා මේ නිෂ්පාදිතයක් තුල.
අපි ඊළඟට නිෂ්පාදිත වර්ගීකරණයට යනවා. අපි නිෂ්පාදිතයක් කියන එක තේරුම් ගත්තා. නිෂ්පාදිත මූලික ලක්ෂණ අපි තේරුම් ගත්තා. නිෂ්පාදිත වර්ගීකරණය. මේකේ දරුවනේ මෙහෙම මේක අපි ප්‍රාථමික කොටස තමයි මෙතනින් කරන්නේ. මේකේ පුළුල් වර්ගීකරණ විශ්ලේෂණය කරනවා මාකටිං වලදී. මම කිව්වා මේ පළවෙනි පාඩම සෙසු පාඩම් 14 ආධාරකයක් කියලා. සෙසු පාඩම් 17ට ඇතුල් වෙන්න ගේට් එකක් හා සම ගේට් එකක් ඕපන් කිරීමක් කරන්නේ. තේරෙනවද? මේකේ මූලික කොටස් ටික තමයි බේසික් ඒවා කරන්නේ. නිෂ්පාදිත වර්ගීකරණය කරන මූලික කොටස් දෙකකට එකක් භාණ්ඩ එකක් සේවා. භාණ්ඩ කියන එක තේරෙනවා මිනිස් වුවමනා ඉෂ්ට කරන භෞතික දේවල්. සේවා කියන්නේ මිනිස් වුවමනා ඉෂ්ට කරන භෞතික නොවන දේවල්. තාද්‍රව්‍යමය දේවල්. හරිනේ? භාණ්ඩ කොටස් භාණ්ඩ ක්‍රම දෙකකට වර්ග කරනවා. කල් පැවැත්මානුව කල්පවතින භාණ්ඩ කල් නොපවතින භාණ්ඩ. සමහරව දිගු කාල දැන් මෝටර රථයක් යන්ත්‍රයක් ගෘහ භාණ්ඩයක් දිගු කාලීනයිනේ. කල්පවතින නේව කල්පවතින භාණ්ඩ. සෙසුව කල් නොපවතින ආහාර පාන වගේ දේවල් කල්පවතින්නේ නැහැ. ඒ වගේ. ඒ ඩියුරබල් ගුඩ්ස් and non durable goods. ඊළඟ පදනම තමයි භාවිතය අනුව. මේක තමයි වැදගත්. මේක තමයි විභාගයට වැඩිපුරම අහන්නේ. භාවිතය අනුව කොටස් දෙකක් තියෙනවා. පාරිභෝගික භාණ්ඩ, කාර්මික භාණ්ඩ. consumer goods and industrial goods කියලා. පාරිභෝගික භාණ්ඩ කොටස් හතරකට බෙදෙනවා. පහසු භාණ්ඩ, සාප්පු භාණ්ඩ, විශේෂිත භාණ්ඩ, නොසෙව් භාණ්ඩ කියලා. කාර්මික භාණ්ඩ කොටස් තුනකට බෙදෙනවා. ද්‍රව්‍ය හා කොටස්, ප්‍රාග්ධන අයිතම, සැපයුම් හා සේවා කියලා. හරිනේ? ඊට පස්සේ සේවා ටික බෙදෙනවා කොටස් දෙකකට. උපකාරක සේවා, ඍජු සේවා. උපකාරක සේවා කියලා කියන්නේ වෙළඳ කටයුතු නැත්තම් ව්‍යාපාර කටයුතු කාර්යක්ෂමව පවත්වාගෙන යාමට සහාය වන සේවා. මේ සේවා නොමැතිනම් අනිවාර්යයෙන්ම ව්‍යාපාර වල පැවැත්මක් නැහැ. වෙළඳ කටයුතු වල කාර්යක්ෂමතාවයක් ඇති වෙන්නේ නැහැ. හරිනේ? වෙළඳ කටයුතු, ව්‍යාපාර කටයුතු පහසුවෙන් ඒ වගේම කාර්යක්ෂමව පවත්වාගෙන යාමට සපයන අවශ්‍ය සේවාද උපකාරක සේවා. බැංකු සේවා, රක්ෂණ සේවා, සංනිවේදන, ප්‍රවාහන ආදී සේවා. ඍජු සේවා කියන්නේ පුද්ගලයෙක් විසින් තවත් පුද්ගලයෙකුට ලබා දෙන සේවා. පුද්ගලයන්ගේ වුමනා ඉෂ්ට කරන්න තවත් පුද්ගලයෙකුට ලබා දෙන සේවා. නීතිඥ සේවා, වෛද්‍ය සේවා, ගුරු සේවා. මේ කෙලින්ම පුද්ගලයන්ට දෙන්නේ ඒ වගේ. ඊළඟට අපි මේ භාණ්ඩ හා සේවා අතර වෙනස්කම් කීපයකුත් දැනගෙන ඒකත් වරින් වර විභාගයට ප්‍රශ්න වශයෙන් යොමු වෙනවා. එකක් තමයි භාණ්ඩ ස්පර්ශ කරන්න පුළුවන්. පුළුවන් භෞතික පැවැත්මක් තියෙන ස්පර්ශ කරන්න පුළුවන්. අරක ස්පර්ශ කරන්න බෑ. නැත්නම් භාණ්ඩ ස්පෘශ්‍යයි, සේවා ස්පෘශ්‍යයි. එහෙම කියන්න පුළුවන්. දෙවෙනි එක තමයි භාණ්ඩ ගබඩා කරන්න පුළුවන්. අපට අවශ්‍ය වෙලාවට භාවිතයට ගන්න අපට රැස් කර තබන්න පුළුවන්. සේවා ගබඩා කරන්න බෑ කියලා තමයි කියන්නේ. උදාහරණයක් වශයෙන් දැන් වෛද්‍යවරයෙක් අපිට වෛද්‍ය උපදෙස් සපයනවා. ඒක සේවයක්නේ. ඒ උපදෙස් අනුව අපි වැඩ කරා අපේ ලෙඩ සුවපත් කරගන්නවා. ඒක ඒ සේවාව අපිට රැස් කර තබන්න පුළුවන්ද? සමහර විට අපි තර්ක කරනවා ඇයිද දියුණු ලෝකේ තාක්ෂණයේ දියුණු ලෝකේ ඩිස්කට් එකක CD එකක පුළුවන් නේ කරලා අපිට අහන්න නෑ. ඒක එහෙම වැඩක් නෑ දරුවනේ. හේතුව අද වෛද්‍යවරය දෙන වෛද්‍ය උපදේශය රෝගයක් සුවපත් කරගන්න අද දෙන උපදේශය තව අවුරුද්දකින් දෙකකින් පහකින් 10කින් පරණ වෙනවා. ඒක වැඩක් නෑ. ඒකෙන් රැස් කරලා තමයි වැඩක් නෑ. ඒක මේ රැස් කරන්න බෑ. රැස් කරන්න පුළුවන්. රැස් කරන්න බෑ කියන්නේ ඒකයි. ඒක තේරුමක් නෑ. මොකද දැන් ඔබ දන්නවා ඔබ දන්නේ නැහැ සෝරි මම දන්නේ මම පුංචි කාලේ උණ හැදුනම දොස්තර මහත්තයාලකට ගියාම එයා බෙහෙත් දීලා කියනවා සුලං වදින්න දෙන්න එපා. හරිද? ඇල් වතුර අල්ලන්නවත් දෙන්න එපා. ඉතින් අපේ අම්මලා කාමරේ දොරවල් වහලා අර උඩ මොනවද වාකවුළු ඒවපව වහනවා. වහලා රෙද්දක් පෙරවල තමයි තියන්නේ. ෆෑන් එකක් ළඟට හිටු කරන්න දෙන්නෙම නැහැ. ඇල් වතුර අල්ලන්නෙම නැහැ. දැන් එදා උණට දීපු ප්‍රතිකර්මය. අද මොකද්ද? අද ඇල් වතුර පුළුවන්. අද උණු වතුර නිවලා අර ස්පොන්ජ් එකකින් පපුව ගන්නෝනේ කිහිලි වල ගන්නෝ නේද? කන්න දෙන ඕන එකක්. ෆෑන් එක දාගෙන ඉන්න පුළුවන්. ෆෑන් එක දාන්න කියන අනිවාර්යයෙන්ම AC එක දාන්න පුළුවන් වෙනස්. ඒ නිසා සේවා ගබඩා කරන්න බෑ කියන එකේ තේරුම ගබඩා කරන්න වැඩක් නෑ යල්පයින්. නමුත් භාණ්ඩ ගබඩා කරලා පාවිච්චි කරගන්න පුළුවන්. තුන්වෙනි එක තමයි භාණ්ඩ සමජාතීය පරිදි නිෂ්පාදනය කරන්න පුළුවන්. භාණ්ඩ සමජාතීය පරිදි නිෂ්පාදනය කරන්න පුළුවන්. දැන් උදාහරණයක් මේසයක් ඉදන් ටේබල් එකක්. බඩු කාර්මිකයෝ 10 දෙනෙක් හැදුවා ටේබල් එක එකම විදියනේ. නේ මතු පිට ස්පර්ශ කරේ මතු පිටක් තියෙනවා, පෘෂ්ඨයක් තියෙනවා. සමහරට ඒකට අපි කියනවා මේසේ කකුල් කියලානේ ආධාරක තියෙන ඒකම පුටුවක්, චෙයා එකක්, එහෙම බස් එකක්. ඒ වගේ
ඒක අනිවාර්යයෙන්ම සමජාතිය හදන්න පුළුවන්. භාණ්ඩ සමජාතියව නිෂ්පාදනය කරන්න පුළුවන්. නමුත් සේවා සපයන්න අනුව වෙනස් වෙනවා. සමාජාතිය වෙන්නේ නැහැ. සේවා සපයන්න අනුව වෙනස් වෙනවා. දැන් එකම රෝගයට වෛද්‍යරු දෙන්නෙක් ප්‍රතිකාර කරද්දී අනිවාර්යෙන් දෙන වෛද්‍ය උපදෙස් අසමානයි. එකම විෂය සංකල්පයක් ගුරු දෙන්නෙක් ඉගන්වන සමහර උගන්වන්නේ දෙවිදියකට. හැබැයි අර්ථ දෙනවා සමානව ක්‍රම දෙකක් නේ. ඒ නිසා සේවාව අනිවාර්යයෙන්ම සපයන්න ඕන වෙනස් වෙනවා. ඊළඟට භාණ්ඩ සපයන්නාගෙන් වෙන් කරගන්න පුළුවන්. පුළුවන්. සපයන්නගෙන් වෙන් කරලා අපිට පාවිච්චි කරන්න පුළුවන්. නමුත් සේවාව සපයන්නගෙන් වෙන් කරන්න බෑ. කවදාකවත් වෙන් කරන්න බෑ. දැන් නිදසුනක් වශයෙන් අපිට පුළුවන් ද වෛද්‍යවරයා සතු දැනුම් සම්භාරය වෛද්‍යමය දැනුම් සම්භාරය අපිට යාගෙන් වෙන් කරලා අරගෙන නිකම් පුද්ගලික කරන්න පුළුවන් බෑ. කවදාකවත් බෑ. ගුරුවරයා සතු දැනුම සහ පළපුරුද්ද එයාගෙන් එළියට අරගෙන ඔබට ගුරුවරයා නිකම් පුද්ගලික කරන්න පුළුවන්ද බෑ. ඒ නිසා සේවාව සපයන්නගෙන් වෙන් කරන්න බෑ. ඒක එයා සතු දෙයක්. එයාට ආවේනික දෙයක්. නමුත් බහන්න පුළුවන්නේ දැන් බේකරි හදන බේකරි ප්‍රොඩක්ට්ස්. බේකරි එක හදන බේකරි නිෂ්පාදන පාන් නැත්නම් එක් බන් ඒ වගේ දෙයක් අපිට ගන්න පුළුවන් ඒ වගේ. ඔය වගේ මූලික රසකම් කීපයක් තියෙනවා. ඔව්. දැන් අපි බහන්න හා සේවා අතර අසමානකම් කතා කරා. අපි ඊළඟට බලනවා මේ බහන්න වර්ගීකරණයට යන්න. නේ මතකනේ භාවිතය anu ඒක තමයි විභාගයට අහන්නේ. කල්පයවත් මොන අපිට ඇහෙන්නෙම නැහැ. ඒ සිලබස් එක කරන්න කියලා නිර්දේශ කළත් නැහැ. භාවිතය anu කොටස් දෙකයි පාරිභෝගික බහන්න කාර්මික බහන්න. අපි ඉංග්‍රීසියෙන් කියන කන්සියුමර් ගුඩ්ස් කියලා පුද්ගලයන් තම පෞද්ගලික පරිභෝජනය සඳහා අත්පත් කරගන්නා භාණ්ඩ හා සේවා තමයි පාරිභෝගික භාණ්ඩ කියන්නේ. උදාහරණයක් වශයෙන් තම භාවිතය සඳහා පරිගණකයක් ලබා ගැනීම. හොඳට අහගෙන කියන එක මේක අපි විග්‍රහ කිරීමේදී කියන්න ඕනේ පාරිභෝගික භාණ්ඩ කාර්මික භාණ්ඩ කියන්නේ ඇත්තටම එකම දෙයක්. එකම දේ දෙකක් වෙන්නේ මිලදී ගැනීමේ පුරුද්ද අනුව. නැත්නම් මිලදී ගන්නේ කවුද කියන එක මත. මිලදී ගන්නේ කුමකටද කියන එක මත තමයි මේක බෙදෙන්නේ. එහෙනම් පාරිභෝගික භාණ්ඩ කාර්මික භාණ්ඩ කියන දෙකම එකයි. ඒක දෙකක් වෙන්නේ දෙකක් බවට පත් කරන්න වෙන්නේ මිලදී ගැනීමේ චේතනාව. මිලදී ගන්න පුද්ගලයා හෝ මිලදී ගැනීමේ චේතනාව අනුව. දැන් තම පෞද්ගලික පරිභෝජන චේතනාවෙන් ඕනෑම දෙයක් මිලදී ගත්තොත් භාණ්ඩයක් හොසයක් මිලදී ගත්තොත් අපි ඒකට කියනවා පාරිභෝගික භාණ්ඩය. නමුත් ව්‍යාපාරයක පාවිච්චිය සඳහා හෝ ව්‍යාපාරික පැවැත්ම සඳහා හෝ විශේෂයෙන්ම ව්‍යාපාරික පාවිච්චිය සඳහා ව්‍යාපාර විසින් අත්පත් කරගත්තොත් ඒකට අපි කියනවා කාර්මික භාණ්ඩයක් කියලා. එකම භාණ්ඩ නෙමෙයි. දැන් උදාහරණයක් වශයෙන් මම මගේ නිවසේ මගේ හෝ මගේ පවුලේ අයගේ පාවිච්චි සඳහා අපි හිතමු පිගානක් මිලදී ගන්නවා. කෑම කන පිගානක් මිලදී ගන්නවා. ඒක පාරිභෝගික භාණ්ඩයක්. ඔබට තියෙන කුඩා හෝටලයක් එමිතන්නකෝ. ඒ හෝටලේ පිගානක් බිඳෙනවා. ඒ බිදිච්ච පිගාන අඩු පුරවන හෝටලෙට පිගානක් මිලදී ගන්නවා. ඒක කාර්මික භාණ්ඩයක්. එකම භාණ්ඩෙ මං කිව්වේ. ඇයි ඒක ව්‍යාපාරික පාවිච්චියට ගත්තේ. පෞද්ගලික පාවිච්චියට නෙවෙයි නිසා කාර්මිකයි. මම ගත්තේ මගේ ගෙදර පාවිච්චියට ඒක පාරිභෝගිකයි. තව උදාහරණයක් හිතන්නකෝ. මම මගේ පාවිච්චියට අලුතෙන් මෝටර රථයක් මිලදී ගන්නවා. මගේ පාවිච්චිය පෞද්ගලිකයි. ඒක පාරිභෝගික භාණ්ඩයක්. ඔබට මහා පරිමාණ ව්‍යාපාරයක් තියෙන සමාගමක් කියලා හිතන්නකෝ. ඒ සමාගමේ ඉන්න টොප් මැනේජර්ස්ලා අග්‍ර කළමනාකරුවෝ. ඒගොල්ලන් තමයි ඔයගොල්ලන්ගේ ව්‍යාපාරේ පවත්වාගෙන යන්නේ. ඒගොල්ලෝ නිසා තමයි ව්‍යාපාරේ පවතින්නේ. ඒ නිසා ඔබ ඒ කළමනාකරුවන්ට ඔබ ගානේ ප්‍රවාහන පහසුකම් සපයනවා. ඒ කළමනාකරුවන් දෙන්නේ කෙනෙකුගේ කළමනාකරුවන් දෙන්නව උදේට හවසට ට්‍රාන්ස්පෝර්ට් එක දෙන්න සුකෝභෝගී මෝටර අපි හිතමු මර්සිඩස් බෙන්ස් එකක් කියලා බෙන්ස් කාර් එකක් මිලදී ගන්න ව්‍යාපාරේ. ඒ ගන්නෙ මොකටද? කළමනාකරුවන්ට ප්‍රවාහන පහසුකම් දීලා ඒගොල්ලෝ සතුටු කරලා කළමනාකරුවෝ ව්‍යාපාර රඳව ගන්න. ඒගොල්ලෝ රැඳුනොත් තමයි ව්‍යාපාරේ පවතින්නේ. අන්න එහෙනම් ඒක මොකද්ද? කාර්මික භාණ්ඩය. මගේ ගෙදර පාවිච්චිට ගත්තොත් ඒක පාරිභෝගික භාණ්ඩයක්. ව්‍යාපාරේ පැවැත්ම උදෙසා ව්‍යාපාරික අරමුණින් ගත්තොත් ඒක කාර්මික භාණ්ඩයක් වෙනවා. තේරුණානේ? ඒ වගේ එකම භාණ්ඩ වෙන්නේ. එහෙනම් තම පෞද්ගලික පරිභෝජන චේතනාවෙන් පුද්ගලව අත්පත් කරගන්න ඕනම භාණ්ඩයක් ඔසේයක් අපි නම් කරනවා පාරිභෝගික භාණ්ඩයක් කියලා. එතකොට ඒක ප්‍රභේද මූලික හතරක් තියෙනවා අපි ඉස්සර chart එකෙන් දැක්කා. පළවෙනි එක තමයි විශේෂිත භාණ්ඩ. විශේෂිත භාණ්ඩ. ස්පෙෂැලිටි ගුඩ්ස්. මේ කියන්නේ වෙළඳපොළ තුල වැඩි කාලයක් ගත කරලා
පුළුල් විශ්ලේෂණයක් කරලා නිශ්චිත සන්නමක් මත පිහිටා ලොකු ආයාසයක් නැත්නම් දැඩි ආයාසයක් දරලා මිලදී ගන්න භාණ්ඩ. විශේෂිත භාණ්ඩ ස්පෙෂලි වචනයෙන්ම තියෙන විශේෂයි විශේෂිත භාණ්ඩයක්. මේක මේ භාණ්ඩ අපි නිතර මිලදී අරගෙන පුරුදු භාණ්ඩයක් නෙවෙයි මේක. මිල එහෙම පුරුද්දක් නෑ. තේරෙනවද? අපි ගන්නේ කලාතුරකින්. ඒ නිසා මේ භාණ්ඩ ගැන අපි දන්නේ නෑ. මේ භාණ්ඩ ගැන අපි දන්නේ නෑ. මෝටර රථ කියන්නකෝ. දැන් මෝටර රථ කවදාකවත් ගත්තේ නැති කෙනෙක් ගන්නවා නම් හෝ අවුරුදු 15කට 20කට පස්සේ ගන්නවා. අපි මේ මෝටර රථ ගැන අවබෝධයක් නෑනේ. දැන් මම උනත් මෝටර රථ එකක් නම් පාවිච්චි කරලා තියෙන මට ලොකු අවබෝධයක් නෑ. මම නවත දෙවෙනි මෝටර රථය ගන්නකොට මම ගොඩක් හිතනවා. ගොඩක් තොරතුරු හොයනවා. දන්නෑගෙන් අහනවා. ඒකේ ප්‍රයෝජන, ඒකේ පහසුව, ඒකේ මේන්ටනන්ස් කොහොමද අහනවනේ. ඒ වගේ අපි වෙළඳපොළ වැඩි කාලයක් ගත කරනවා. පුළුල් විශ්ලේෂණයක යෙදෙනවා. ඒ වගේ තොරතුරු හොයනවා. ඒකේ වාසිය විමසලා බලනවා. තේරෙනවද? ඒ වගේම අපි තෝරාගත්ත හඳුනාගත්ත නිශ්චිත සන්නමක් සහිත භාණ්ඩයක් අපි තෝරගන්න යන්නේ. තේරෙනවද? අපි ඒ කියන්නේ විශේෂිත සන්නමක් අපිට තියෙනවා. ඒ සන්නමෙන් පිට අපි යන්න කැමති නෑ. ඒකේ තේරුම දරුවෝනේ දැන් ඕගොල්ලෝ අහලා තියෙනවා ගෙවල් යතුරු පැදි තියෙන මෝටර් බයික් තියෙනවනේ. දැන් හොන්ඩා මෝටර් බයික් එකට පුරුදු වෙච්ච කෙනෙක් දැන් තාත්තා හොන්ඩා මෝටර් බයික් යනනම් දන්න කාලේ දැන් පාවිච්චි කළේ. තාත්තේ බයික් එකේ තියෙන ප්‍රයෝජන පහසුව වාසිය ගැන කතා වෙලා කන්ට්‍රෝල්ලා තියෙනවනේ. හරිද? ඔබ මිලදී ගන්න හොන්ඩා බයික් එකක් තමයි. ඔබේ අයියා ගත්තේ හොන්ඩා බයික් එක ඔබත් ගන්න හොන්ඩා බයික් එක. එහෙම හුරු වෙනවනේ. තේරෙනවද? දැන් මෝටර රථ ගත්තොත් අපි හිතමු ටොයෝටා මෝටර රථ වලට හුරු වෙච්ච පවුලක ඊළඟ අය ගන්නේ. ඒ පරම්පරාව ඊළඟ ගන්නේ ටොයෝටාම තමයි. තේරෙනවද? ඉම්පිට යන්නේ නැහැ. ඊළඟ අපි හිතමු ඔය මොනවාද අවමංගල්‍ය කටයුතු ක්‍රීමිනි සමහර දැන් පවුලේ ගොඩක් අය කළේ අපි හිතමු බානි රේමස් ළඟින් නම් ඊළඟ අය යන්නේ බානි රේමස් ලා වගේ තමයි. ඒ බ්‍රෑන්ඩින් පිට යන්න කැමති නැහැ. ජයරත්න තේරෙනවද? ඒ වගේ වැඩි කාලයක් ගත කරලා පුළුල් විශ්ලේෂණය කියන පුළුල් ලෙස තොරතුරු ගැඹුරින් හොයලා නිශ්චිත සන්නමක් සහිත භාණ්ඩයක් වැඩි මහන්සියක් වැඩි ආයාසයක් දරලා මිලදී ගන්න එක තමයි විශේෂ භාණ්ඩ කියලා කියන්නේ. උදාහරණයක් සුඛෝභෝගී මෝටර රථ. මනාලියන්ගේ වස්ත්‍ර මනාලයන් කියන මොකද මනාලයන්ට වඩා ඇඳුම් ගැන හිතනවනේ. යාගේ වස්ත්‍ර ආභරණ ගැන හිතනවනේ. එයා ඒක ගන්නකොට ගොඩක් තොරතුරු හොයනවා. මේ ඇඳුම මට ගැලපෙනවද? කෙට්ටු කරගෙන නම් මම මේක මහත් කරලා පෙන්නයිද? මහත කරගෙන නම් කෙට්ටු කරලා පෙන්නයිද? මගේ ඇඟේ පාටට මේක ගැලපෙනවද? එහෙම නැත්නම් මගේ ඊළඟ කසාදෙට මේක පාවිච්චි කරන්න පුළුවන්ද? ආදි වශයෙන් එහෙම හිතනවනේ. මේ ගොඩක් හිතනවා. ඒ වගේම අපේ පවුලේ කිසිම කෙනෙක් මේ වගේ ඇඳුමක් ඇඳලා නැහැ නේද? මම නේද මේක මුලින්ම අඳින්නේ. ඕක ගොඩක් හිතලා ගන්නනේ. ඒ වගේම අධිතාක්ෂණික සීතකරණ කාබනික පොහොර නිපදවන යන්ත්‍ර ඒ වගේ දේවල් අපි ගොඩාක් හිතලා ගන්නේ. ඒ බ්‍රෑන්ඩ් එකක් අපි හඳුනා ගන්නවා. මේක තමයි බ්‍රෑන්ඩ් එක. අපි අහලා තියෙනවා දැනගෙන අපි ඒක අහලා දැනගන්නවා. ගොඩක් කාලේ නාස්ති කියලා හිතලා බදලා ගන්න. ෂණිකව ගන්නෙ නේ. විශේෂ භාණ්ඩ. ඊළඟට නොසෙවූ භාණ්ඩ. unsold goods. මේ කියන්නේ දැනට වෙළඳ පොලේ සොයාගත්තේ නැති භාණ්ඩ කියන එක නෙවෙයි. නැති භාණ්ඩ කියන එක නෙවෙයි. ඒ සමහර ළමයි කොමත් එක තර්ක කරා මේ පහුගිය කාලේ මේ සොයාගත්තේ නැති බුදුහාර කැන්සර් වලට ළම පිළිකාවට තාම අදුරු ප්‍රත්‍යක්ෂ බෙහෙතක් හොයාගෙන නැහැනේ. ඒඩ්ස් වලට ලයිෆ් ටයිම් හොඳට බෙහෙතක් නැහැනේ. ඒව නේද? ඒව නෙවෙයි මේක. ඒක වෙනම කතන්දරයක්. මේ කියන්නේ වෙළඳ පොලේ විකිණීමට ඇතත් පාරිභෝගික මිලදීගෙන උනන්දුවක් නොදක්වන හෝ වෙළඳ පොලේ ඇති බව නොදන්නා භාණ්ඩ. මේවා පුද්ගලයාගෙන් පුද්ගලයාට කාලෙන් කාලට වෙනස් වෙනවා. මේක මෙහෙමයි නොසෙවූ භාණ්ඩ අපිට දෙආකාරයකින් ඉස්මතු කරගන්න පුළුවන්. එකක් තමයි වෙළඳ පොලේ විකුණන්න තියෙනවා. නමුත් ඒ බව දන්නේ නැහැ. දන්නේ නැති නිසා අපි ඉල්ලන්න අපි හිතමු දැන් මෙහෙම කැන්සර් වලට බෙහෙතක් හොයාගත්තා නම් ඒ බෙහෙත 100%ක්ම හරි කියලා ලෝක සෞඛ්‍ය සංවිධානය නිර්දේශ කරලා තියෙනවා නම් ඒක ෆාමසියෙන් ගන්න පුළුවන් අපි ගන්නවනේ. අපි දන්නේ නැත්තම් මොකද වෙන්නේ ගන්නෙ නැහැ. අන්න නොසෙවූ භාණ්ඩය. ඒක එක්ක වෙළඳ පොලේ විකිණීමට තියෙනවා. විකිණීමට ඇති බව නොදන්නා නිසා අපි තාම උනන්දු වෙලා මිලදී ගන්න උනන්දු වෙන්නේ නැහැ. නොසෙවූ භාණ්ඩය. එහෙම නැත්තම් වෙළඳ පොලේ විකිණීමට තියෙනවා පාරිභෝගිකයා ඒකේ ප්‍රයෝජන ගැන වාසි ගැන දන්නේ නැති නිසා උනන්දු වෙන්නේ. එහෙම වෙන්නත් පුළුවන්. වෙළඳ පොලේ විකුණන්න තියෙන බව දන්නවා. හැබැයි ඒකේ ප්‍රයෝජන ගැන අවබෝධයක් නැහැ. ඒ නිසා අපි මිලදී ගන්න උනන්දු වෙන්නේ. ඒත් නොසෙවූ භාණ්ඩය. දැන් දෙසුණක් වශයෙන් අපි හිතමු කොවිඩ් වසංගතය තිබුණා නම් හැම අවුරුද්දකම තියෙනවනේ BMICH එකේ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය. දැන් ඕකේ
මම එක්තරා අවුරුද්දක ගිහිල්ලා මගේ ශිෂ්‍යයෝ වගේ හම්බුණා. ඉතින් මං පෙන්නුවා බ්‍රිටිෂ් බුක් ෂොප් එකේ මම මේ විදියට මං අර කියපු මේ එන්සයික්ලෝපීඩියා විශ්වකෝෂ ටික පෙන්නුවා. ඉතින් ඒවල සල්ලිත් තියෙන කට්ටිය. ඇත්තද කියලා මම පොඩ්ඩක් අත ගෑවා එච්චරයි ගියා. ගන්න උනන් දුන්නේ නැහැ. ඒ කියන්නේ විශ්වකෝෂය කියන එක දන්නවා. දැන් එතන විකුණන තියෙන බවත් මම පෙන්නුවා. හැබැයි විශ්වකෝෂය කියවීමෙන් ලබන්න පුළුවන් ප්‍රාමාණික දැනුම පිළිබඳ අවබෝධයක් නැහැ. ඒ නිසා උනන් දුන්නේ. අන්න නොසුව භාණ්ඩය. තේරුණාද? ඒක මොකද මේක පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් කියලා කිව්වනේ. කාලෙන් කාලට වෙනස්. ඒ කියන්නේ මට අද නොසෙවූ භාණ්ඩය හෙට පාසු භාණ්ඩයක් වෙන්න පුළුවන්. මම දන්න භාණ්ඩයක් වෙන්න පුළුවන්. මම අද වෙනකන් දන්නේ නැති නිසා මං ඉල්ලුවේ නැහැ. අද වෙනකම් මම ප්‍රයෝජන ගැන අවබෝධයක් නැති නිසා මං ගත්තේ නැහැ. තේරුණාද? නමුත් මම හෙට දවසේදී ඒක දැනගත්තන් පස්සේ හෙට ඉඳන් මිලදී ගන්න වෙන්න පුළුවන්. සමහර පුංචි ටොෆි වර්ගයක් සමහර අපි ටොෆි වර්ගයක් අපි කාලම නැහැ අරගෙනම නැහැ. නමුත් අපි කෙනෙක් බලෙන්ද මේක කාලා බලන්නකෝ කියලා. ඒක හොඳ ටේස්ට් එකක් තියෙනවා. ඒක අලුත් ටේස්ට් එකක්. අපි ඒක කැමතියි. අපි එදා ඉඳන් ඒක ගන්නවා. ඒතර එදාට නොසෙව් භාණ්ඩයක් නෙවෙයි. අද වෙනකම් විතරයි. තේරෙනවද? ඒ නිසා අද නොසෙව් භාණ්ඩය හෙට දවසේ පහසු භාණ්ඩයක් සාපු භාණ්ඩයක් බවට පත් වෙන්න පුළුවන්. තේරෙනවද? සමහරට ඒ කාලේ දැන් මට නොසෙව් භාණ්ඩයක් කියන්නකෝ. මමනේ දන්නේ නැත්තේ. ඔබ දන්න. ඔබ මිලදී ගන්න. ඔබට නොසෙව් භාණ්ඩයක් නෙවෙයි. දැන් එන්සයික්ලෝපීඩියා කියන එක විශ්වකෝෂය කියන එක මම දන්නේ නැහැ. ඒ නිසා මම තාම මිලදී ගන්නේ නැහැ. මට නොසෙව් භාණ්ඩයක්. නමුත් ඔබ දන්නවා. ඔබ එන්සයික්ලෝපීඩියා මිලදී ගන්න. ඔබ රීඩ් කරනවා. ඔබ අලුතෙන් එන එකක් ටක් ගාලා දැනගත්තම මම ගන්නවා. ඔබට නොසෙව් භාණ්ඩයක් නෙවෙයි. තේරෙනවද? ඊළඟට ඔය තියෙන ලෝක බැංකු වාර්තාව, නව ජීවිත රක්ෂණ ඔප්පු, විශ්වකෝෂ ඒව තමයි නොසෙව් භාණ්ඩ කියන්නේ. දැන් අලුත් ජීවිත රක්ෂණ ඔප්පු තියෙනවා. අපට අවබෝධයක් නැහැ. අපි ගන්නෑ. සමහරට ඉන්ෂුරන්ස් ඒජන්ට් කෙනෙක් අපට ඇවිල්ලා මේකේ වර්ණාවක් දෙනවා. අපිට ප්‍රසන්ටේෂන් එකක් කරනවා. මේකේ වටිනාකම කියලා. ඒත් අපි මේකේ ප්‍රයෝජනෙ දැක්කේ නැත්නම් ගන්නෑ නේ නොසෙව් භාණ්ඩය. හැබැයි ප්‍රයෝජනෙ දැක්කොත් ගාලා අපි ගන්නවා. නේ? ලෝක බැංකු වාර්තාව වලට වැදගත්. උසස් පෙළ ආර්ථික විද්‍යාව සහ ව්‍යාපාර අධ්‍යයන හදාරන කෙනෙක් අනිවාර්යයෙන්ම කියවන්න ඕනේ. කතෝලික අය බයිබලයේ කොට්ටට තියාගෙන නිදා ගන්නවා කියනවා වගේ ඔබ ලෝක බැංකු වාර්තාව කොට්ටට තියාගන්න ඕනේ. ගන්නේ නැහැ. ඇයි ගන්නේ නැත්තේ? ප්‍රයෝජන ගැන අවබෝධයක් නැහැ. ප්‍රයෝජන ගැන අවබෝධයක් නැහැ. මුත් මාකට් එකේ තියෙන බව දන්නවා. බුක් ෂොප් වල තියෙනවා. ගුණසේන සාප්පුවේ තියෙනවා. මැකලම් බුක් ෂොප් එකේ තියෙනවා. ගන්නේ නැත්තේ මොකද? ප්‍රයෝජන ගැන අවබෝධයක් නැහැ. හරිනේ? ඒ නිසා ඒක නොසෙව් භාණ්ඩයක්. ඊළඟට මේකේ තව වර්ග දෙකක් තියෙනවා. ඒ තමයි විශේෂ භාණ්ඩ, නොසෙව් භාණ්ඩ, තව තියෙනවා පහසු භාණ්ඩ කියලා එකක්. කන්වීනියන්ස් ගුඩ්ස්. පහසු භාණ්ඩ කියන අපි එදිනෙදා ගන්න භාණ්ඩ. ටොෆි එකක් අපි හිතන්නේ ටක් ගාලා ගන්නවා ටොෆි එකක්, බෝල් පොයින්ට් පෑනක්, සබන් කෑල්ලක්, තව ගත්තොත් සිගරට් එකක්, ගිනි පෙට්ටියක් අපි දන්නේ වනේ. මට දෙන්න මේ ඔරෙන්ජ් බෝල් පොයින්ට් පෑන් එකක්. නැත්තම් ඇට්ලස් පෑනක්. මට දෙන්න ඩෙල්ටා ටොෆි එකක් කියලා ගන්න. ඒක අපි හිතන්නේ. තේරෙයි. ඒක තමයි පහසු භාණ්ඩ. තව තියෙන සාප්පු භාණ්ඩ කියලා જાතිකුත් මේකේ ප්‍රභේදයක් එනවා. ඒ සාප්පු භාණ්ඩ කියන්නේ shopping goods. අපි වෙළඳ පොලේදී සංසන්දනය කරලා තෝරලා මිලදී ගන්න පුදුච්ච භාණ්ඩ. ඒ කියන්නේ අසමාන සන්නම් සහිත සමජාතීය භාණ්ඩ. අසමාන සන්නම් සහිත සමජාතීය භාණ්ඩ. ඒ කියන්නේ භාණ්ඩ සමානයි. නිෂ්පාදකෝ 10 දෙනෙක්ගේ භාණ්ඩ සමානයි. නමුත් ඒ 10 දෙනාගේම භාණ්ඩ 10 බ්‍රෑන්ඩ් නේම් එක නැත්නම් සන්නම් නාමය අසමානයි. එහෙම තියෙන දැන් හිතන්න දන්තාලේප සිග්නල් කියලා තියෙනවා. සෙන්සොඩයින් කියලා තියෙනවා. ප්‍රොඩෙන්ට් කියලා තියෙනවා. තව හරිතකී කියලා තියෙනවා දේශීය ඖෂධ එකක් නේ. විවිධව තියෙනවනේ. අන්න අපි දැන් ඕක ගන්න ගියා මොකද වෙන්නේ? තෝරනවා. මේකේ ෆ්ලෝරයිඩ් අඩංගුද නැද්ද? මේකේ දත් මුල් දුරා යාමට උත්තර තියෙනවද? මේක දත් පිරිසුදු කිරීම දත් වල වර්ණයේ අවවර්ණ ගැනීම නැති කරන යමක් අඩංගුක තියෙනවද? මේකේ මිල අපිට දරන්න පුළුවන්ද? මේකේ ප්‍රමාණය අපිට ඇතිද? මේ සයිස් එක ඇතිද? අපි තෝරනවනේ අන්න සාප්පු භාණ්ඩ. අපි දැන් ස්වර්ණාභරණ හිතන්නකො. කාන්තාංග විශේෂයෙන්ම චේන් එකක් වෙන්න පුළුවන්, මාලයක්. නැත්නම් වලලු වෙන්න පුළුවන්, මුද්දක් වෙන්න පුළුවන් ගන්න ගියාම අපි තෝරනවනේ. නේ? තෝරලා මිලදී ගන්න සාප්පු භාණ්ඩ. එහෙම දෙවිද? ඔය ඒ දෙකත් මේකටම අයිති. ඊළඟට අපි එනවා කාර්මික භාණ්ඩ වලට. ඉන්ඩස්ට්‍රියල් ගුඩ්ස්. ඉස්සෙල්ලා කිව්වා වගේ භාවිතය අනුව එක වර්ගයක් පාරිභෝගික, දෙවෙනි වර්ගයේ කාර්මික විදාය දෙක කළා. කාර්මික භාණ්ඩ කියන්නේ මේකටම කියනවා මේකට ව්‍යාපාරික භාණ්ඩත් කියලා කියනවා. හරිද? මේකටම ව්‍යාපාරික භාණ්ඩ කියන්නේ මේකමයි. කාර්මික භාණ්ඩමයි. ව්‍යාපාරවල පැවැත්මට හෝ වෙනත් භාණ්ඩ නිපදවීම සඳහා ව්‍යාපාර විසින් අත්පත් කර ගන්නා භාණ්ඩ
හාසිවතුමින් අදහස් ඉස්සෙල්ලා කිව්වා. පෞද්ගලික පරිභෝජනය සඳහා පුද්ගලෝ විසින් ලබා ගත්තොත් පාරිභෝගික භාණ්ඩය. ව්‍යාපාරයක එක්ක පැවැත්මට නැත්නම් වෙනත් භාණ්ඩ නැත්නම් පාරිභෝගික භාණ්ඩ නිපදවීම සඳහා ව්‍යාපාර විසින් අත්පත් කරගත්තොත් ඒක කාර්මික වෙනවා. එච්චරයි. දැන් මම යම් ආහාර පාන මිලදී ගන්නවා මගේ ගෙදර පාවිච්චියට ගෙදර කෑමට. ඒක පාරිභෝගිකයි. හෝටල් ව්‍යාපාරිකයෙක් හෝටලේ එන අයට කෑම බීම සපයන්න ආහාර පාන මිලදී ගත්තොත් ඒක කාර්මිකයි. හරිද? දැන් මේ ව්‍යාපාරේ පැවැත්මට කිව්ව මොකද? ව්‍යාපාරේ පැවැත්ම කිව්ව දැන් හෝටලයක් කියන්නකෝ. මේ හෝටලේට ආම අපි තුමු ලන්ච් එක කියන්නකෝ. ඒකෙදි එකිනෙක වෙනස් ආහාර දැන් මම ඉල්ලනවා මාළු. ඔබ ඉල්ලනවා සමහරට පෝක් ඌරුමස්. තව කෙනෙක් ඉල්ලනවා චිකන්. එහෙමනේ. තව කෙනෙක් ඉල්ලනවා ඩාල් කරි එක නැත්නම් පරිප්පු. තව කෙනෙක් ඉල්ලනවා අල කරි එකක් නේ. එහෙම දුන්නේ නැත්නම් ඒ ඉල්ලනේව නැත්නම් අපි එන්නේ නැහැ නේ හෝටලේට. කස්ටමර්ස්ලා නැති වෙන හෝටලේ වහන්න වෙනවා. ඒ නිසා තේරෙනවද? අනේ ඒ වගේ අපි ඒව විවිධ ආහාර පාන වර්ග ගන්නේ හෝටලේ පැවැත්මට. මොකද ගඳුණු කරු එන්නේ විවිධ ආහාර පාන දුන්නොත්. එහෙනම් හෝටලේ පවතින එතකොටයි. තේරෙනවද? ඊළඟට අතිදක්ෂ කළමනාකරුවෙක් ඉන්නවා අපේ. එයාගේ තීරණ මගින් තමයි අපේ ව්‍යාපාරයේ සර්වයිව් වෙන්නේ පවතින්නේ. එයාට අපි ට්‍රාන්ස්පෝර්ට් පාස්කම් දෙන්න ඕන. හොඳ වාහනයක් එයා ඉල්ලනවා. අපි ජගුවාර් මෝටර රථයක් ඉල්ලනවා. අපි ජගුවාර් මෝටර රථයක් අරගෙන අයිතිය ව්‍යාපාරේ තියෙන්නේ ව්‍යාපාරික රීදුරෙක් මගින් යාවට අපි උදේවස ප්‍රවාහන පාසුකම් දෙනවා. ඒ නිසා එයා අපේ ව්‍යාපාරෙන් අයින් වෙන්නේ නැහැ. අන්න ව්‍යාපාරේ පැවැත්ම තහවුරු වෙනවා. තේරෙනවද? එහෙනම් මේ ජගුවාර් මෝටර රථය යත්තේ මොකටද? ව්‍යාපාරේ පැවැත්මට. අන්න ඒකයි කියන්නේ එක්ක ව්‍යාපාරේ පැවැත්මට නැත්නම් වෙනත් භාණ්ඩ නිපදවීමට. ඒ කියන්නේ අපි අමුද්‍රව්‍ය වශයෙන් ජෙදෙවුම් වශයෙන් පාවිච්චි කරලා වෙනත් භාණ්ඩ නිපදවන්න තමයි ව්‍යාපාරික භාණ්ඩ මිලදී ගන්න. ඒ ඔක්කොම කාර්මික භාණ්ඩ වෙනවා. ඒකේ කොටස් මූලික කොටස් තුනක් තියෙනවා. එකක් තමයි ද්‍රව්‍ය හා කොටස් materials and parts. ඒක තේරෙනවනේ. විවිධ විසම යන්ත්‍රෝපකරණ භාවිතයේදී ගෙවි යනවා. ඒ ගෙවි යද්දී යම් කොටස් අපිට රිප්ලේස් කරන්න වෙනවා. තේරෙනවද? ඒ නිසා අපි ඒවට ගන්නවා parts. විවිධ ද්‍රව්‍ය. ඒක තමයි ද්‍රව්‍ය හා කොටස් කියන්නේ. ඊළඟට නිෂ්පාදනය යෙදවුම් ලෙස එකතු කරන දැන් ඉන්න අදහස් වේ. නිෂ්පාදන ක්‍රියාවලියකදී යෙදවුමක් නේ ඒක. දැන් යන්ත්‍රේ පාවිච්චි කරද්දී අපර කොටස් ගෙවිලා යනවා. ඒ පාර්ට් එක අපි රිප්ලේස් කරේ නැත්නම් මොකද ඒ නිෂ්පාදන ක්‍රියාවලිය පවත්වා ගන්න බැරි වෙනවා. එහෙනම් ඇත්තටම මේ යෙදවුම් නේ අමුද්‍රව්‍ය ගත්තොත් පැහැදිලිවම යෙදවුම් නේ ඒ වගේ. උදාහරණ යකඩ සිමෙන්ති යන්ත්‍රවල අමුද්‍ර කොටස් ඒ වගේ දේවල්. දෙවැනි එක තමයි ප්‍රාග්ධන අයිටම කියන එක. කැපිටල් අයිටම්ස් කියන එක. වෙනත් භාණ්ඩ නිපදවීම සඳහා නිෂ්පාදන ක්‍රියාවලියකට භාවිතාවන දිගුකල් පැවැත්මක් ඇති නිමි භාණ්ඩ වර්ග තමයි මේක අදහස් කරන්නේ. ප්‍රාග්ධන අයිටම කියන්නේ විශේෂම හොඳ උදාහරණ යන්ත්‍රෝපකරණ. ඒ යන්ත්‍ර සූත්‍ර. මේවා පැවැත්ම දිගු කාලීනයි. මේවා පාවිච්චි කිරීමෙන් වෙනත් භාණ්ඩ හදන්න පුළුවන්. දැන් අපි තුමු ටොෆි හදන මැෂින් එකක් ගත්තම අපිට ඒකෙන් ටොෆි නිෂ්පාදනය කරන්න පුළුවන්. ඒ මැෂින් එක දීර්ඝ කාලෙ අපිට ඒ සේවය ලබා දෙනවා. ඒක තමයි ප්‍රාග්ධන අයිටම කියන්නේ. කම්මල් ගොඩනැගිලි යන්ත්‍ර සූත්‍රය වගේ දේවල්. හරිනේ. ඊළඟට තුන්වෙනි ප්‍රභේදම සැපයුම් මාසේව සප්ලයිස් ඇන්ඩ් සර්විසස්. කාර්මික භාණ්ඩ තුන්වෙනි වර්ගය. නිමි භාණ්ඩ නිෂ්පාදනය කිරීමට උපකාර කරගන්න එහෙත් සාපේක්ෂව කෙටි කාල පැවැත්මක් ඇති භාණ්ඩ හා සේවා තමයි අදහස් කරන්නේ. තේරුණාද? නිමි භාණ්ඩ නිෂ්පාදනය කරන්න උදව් වෙනවා. එහෙත් සාපේක්ෂව පැවැත්ම කෙටි කාලීන නම් ඒක තමයි සැපයුම් හා සේවා කියලා කියන්නේ. උදාහරණයක් වශයෙන් තියෙනවා මෙහෙයුම් උපකරණ. ඒ කියන්නේ පෑන් පැන්සල් කඩදාසි. ව්‍යාපාර මෙහෙයුම් වලට අවශ්‍යයි. ඒ වගේ කෙටි පෑන සමහර දවසයි දෙකයිනේ. කඩදාසි සමහර පාවිච්චි කරලා ඉවරයිනේ කෙටි කාලීන. අනික නඩත්තු හා අලුත් වැඩියා සේවා කියලා තියෙනවා. පිරිසුදු කිරීම, අලුත් වැඩියා කිරීම වගේ දේවල්. ඒවා ඒ තියෙන මේන්ටෙනන්ස් වලට. තේරෙනවද? මේන්ටෙනන්ස් සේවා වලට. අනික උපදේශන සේවා, උපදේශක සේවා, උපදේශන සේවා. නීති උපදේශ, කළමනාකරණ උපදේශ, ප්‍රචාරණ සේවා ආදී ඒ අයිති වෙන්නේ එතනට. හොඳයි. අපි දැන් එතකොට පළවෙනි පාඩේ පළවෙනි ඒකකයේ ව්‍යාපාර සංකල්පය හඳුන්වයි කියන උප ඒකකයට අයිති සංකල්ප කීපයක්ම කතා කරා. අපි ඉතිරි සංකල්ප ව්‍යාපාර සංකල්ප ඉතිරි ඒකක ටික අපි ඊළඟ පාඩමෙන් කතා කරන්න බලාපොරොත්තු වෙනවා. එහෙනම් හැමෝටම බොහොම ස්තුතියි ආයුබෝවන්.